අයිබෝන් දරුවනේ අපි අද පාඩම අතරම අවසන් කරනවා රසායනික බන්ධන පාඩම මාසයේ අන්තිම දවස් වලටත් ඇවිල්ලා තින්නේ කොහොම හරි මේ රසායනික බන්ධන පාඩමේ අද කතා කරන්නේ අපි එදා ඔයගලන්ට මතක ඇති මිනිරම් හා දියමන්ති ගැන චූටි අවබෝධයක් දුන්නා. ඒ දෙන්න ගැන තව චූට්ටක් ඔයගලන්ට විග්‍රහ කරලා ඒ වගේම තමයි අද කතා කරන්න තියෙනවා අන්තර් අර්ක ආකර්ෂණ බල ගැන කතා කරන්න තියෙනවා. මේ එක් බල ගැන කතා කරලා අපි ඒවායේ තියෙන ද්‍රවාංක තාපාංක ගැන කතා කරනවා. මම ඊට ප්‍රවේශයක් ගන්න කලින් මේ ටිකක් මේ දවස්වල පොඩ්ඩක් වෛරල් ගියපු සුලභ කාරණයක් ගැන දරුවෝ කීප දෙනෙක් ස්ටේටස් දාලා තිබිච්ච නිසා මම ඒව ඇහුවා සහ සමහර ළමයි මේ ගැන උනන්දුවක් ඇති නිසා මම මේ වගේ පොඩි ප්‍රශ්නයක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න හිතුවා. මම හිතන්නේ මේ ප්‍රශ්නය ඕගොල්ලන්ට සුලභ වේවි. මම මේ කතා කරන දේ ගැන සමහරවිට ගියකුත් ඇති. මේ දවස්වල වෛරල් ගියා කියන්නේ මේ දවස්වල පොඩි මැච් එක නෙවෙයි. හරි. මැච් එක නෙවෙයි. මේ දවස්වල වෛරල් ගියේ එක්තරා වංගුවක් ගැන පොඩි සුලභ කතාවක් වුණා. මම පොඩ්ඩක් ඒක ගැන කතා කරලා මම පාඩමට යන්නම් මේකේ. මේ මොකක්ද මේ වංගුව? මේ දන්න කෙනෙක් මට චුට්ටක් කියන්න. මොකක්ද මේ වංගුව? තනුරි දන්නවද? හොරවංගුව. හොරවංගුව. ඒ ඉන්න. හරි very good. හොඳ අවබෝධයෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් ගාල්ලේසිට උඩුගමට යන මාර්ගයේදී හොරවංගුව කියන ස්ථානයක් අහු වෙනවා. මේ හොරවංගුවේ මේ ළඟදී අපේ කන්ස්ට්‍රක්ෂන් කරන එක්තරා ස්ථානයකට මීටර් 20ක් දිගැති විශාල කණු කොන්ක්‍රීට් කණු අරගෙන යෑමේදී විශාල වාහනයක මේකේ වංගුවෙන් ගන්න බැරුව ඒ වංගුවේ එක්තරා සීමාවක් කපලා අයින් කරනවා. එහෙම සංසිද්ධියක් තියෙනවා. ඒ ඊට පස්සේ තමයි ඒක ගන්න මේක ගොඩාක් කතා බහට ලක් වෙන්න හේතුව මමත් මුලින්ම ඇත්තටම හරියට දැනන් හිටියේ නැහැ. පස්සේ ළමයි ස්ටේටස් දාලා තියුණා, කට්ටිය දාලා තියුණා, යාළුවෝ දාලා තියුණා. ඊට පස්සේ තමයි මාත් දැක්කේ මේක මොකද්ද මේ සංසිද්ධිය කියලා. නමුත් මම මේක දැක්කේ ඊට එහා පැත්තට වෙන දෙයක් විදිහට දැක්කා. ඒ තමයි මේක වංගුව කෙලින් කරන්න බැරිද කියන කාරණේ. එනිසා මම හරි. තවමට අපි එදා කතා කරේ මතකදී මොනවද මිනිරම් සහ දියමන්ති. මම චූට්ටක් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඒකේ ඔයගොල්ලෝ විස්තරයක් ලිව්වේ නැහැ. එහෙම නේද? මිනිරම් ආශ්‍රිත හා දියමන්ති ආශ්‍රිත විස්තරයක් ලිව්වේ නැහැ. අන්නේ විස්තරය ලියා ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. මම ඒක නිසා ඔයගොල්ලන්ට පොඩි ස්ලයිඩ් එකක් මෙතනදී පෙන්නන්නම්. අපි ඒකට චූට්ටක් යමු. දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පෙනේවි. මේ රසායනික බන්ධන පාඩමේ මම චූට්ටක් අයිමත් පොඩ්ඩක් ගියොත් දැන් රසායනික බන්ධන කියනකොට මේ බන්ධනවල අපි එදා කතා කරපු ඒවාම චූට්ටක් අපි රිවිෂන් එකක් විදිහට යමු. දැන් තියෙන්නේ මේ ඒ කතා කරපු බන්ධනාකාරය. හරිද? මේ බන්ධනාකාරය. මේ සෝඩියම් ක්ලෝරයිඩ් ඇති වෙච්ච බන්ධනය අපි කියනවා අයනික බන්ධන. ඒක ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි ඇති. මේ තියෙන්නේ ඒත් අයනික බන්ධනය. හොඳට බලන්න අයනික බන්ධන වල විශේෂත්වය එයා සතුව තියෙන ඉලෙක්ට්‍රෝන වෙන කෙනෙක්ට පූජා කරා. හරිද? පූජා කරා. එතකොට මේ දෙන්න අතර මේ පූජා කිරීම නිසා ඇති වෙච්ච බන්ධනය තමයි අයනික බන්ධන. ධන හා ඍණ අතර ඇති වෙච්ච ගනුදෙනු. මේ තියෙන්නේ ඒ වගේ කෙනෙක් මේ කැල්සියම් ක්ලෝරින් එක්ක එකතු වෙලා හැදිච්ච බන්ධනයක්. ඒතකොට කැල්සියම් ක්ලෝරයිඩ් හදන්නේ අයනික බන්ධන වලින්. මේ තියෙන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් මේ බන්ධනය හැදිච්ච විදිය. කැල්සියම් සතුව තියෙච්ච ඉලෙක්ට්‍රෝන දෙක ඒක මේ ගිහින් තියෙනවා. හරි. කැල්සියම් සතුව තියෙච්ච ඉලෙක්ට්‍රෝන දෙක මේ ක්ලෝරින් වෙත ගිහින් තියෙනවා. මේ තියෙන මැග්නීසියම් එක්ක ෆ්ලුවරයිඩ් කියන එක්කෙනා. ෆ්ලුවරයිඩ් කියන්නේ ෆ්ලෝරින් වල අයනය. ඒ දෙන්න එකතු වෙලා කැල්සියම් ෆ්ලුවරයිඩ් හදන්නේ අයනික බන්ධන. හරි. චුට්ටක් බලමු සෝඩියම් ක්ලෝරයිඩ් ඇති වෙන විදිය. Ions are atoms that have gained or lost electrons. Sodium, on the left, has shells with electrons numbering 2, 8, and 1. Chlorine, on the right, has 2, 8, and 7. Sodium would have a full outer shell if it lost the single electron in its third shell. Chlorine's would be full if it gained 1. An electron is transferred from sodium to chlorine.
Sodium is now Na plus. Chlorine is Cl minus. The electrical attraction between them is an ionic bond. හරි. ඒ ඔයගොල්ලෝ දකින්න ඇති සෝඩියම් සතුව තියෙච්ච ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් ගත්තාම ක්ලෝරින් මයිනස් වුණා. සෝඩියම් ධන වුණා කියන එක. මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ බන්ධන ඇති වුණාට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් ඇත්තටම ලුණු කොයි විදියටද ඉන්නේ කියන එක. ඒ වගේම කාබනේට අයනයකුත් එහා පැත්ත පෙන්වලා තිනවා. ඒ කැල්සියම් කාබනේට් කියන ඒවා. නමුත් අපිට වැඩියෙන්ම වැදගත් සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු සංයෝගයේ කොහොමද ඉන්නේ කියන කාරණේ. මේ තියෙන ලුණු සංයෝගයේ බන්ධන ඇති වෙච්ච විදිය ඒවට අයනික බන්ධන කියලා කියනවා. ඒ වගේම තමයි මේ තියෙන ඒ වගේම බන්ධන ඇති වෙච්ච දැලිසක්. හරි දැලිසක් කියන්නේ ගොඩාක් ලොකුවට පිහිටන අවස්ථාවක්. මෙන්න දැලිස. මේ ගැන අපි කතා කරා. හරිද? මේ දක්වලා තියෙන්නේ සහසන්නිජ බන්ධන. සහසන්නිජ බන්ධන යන ඔයගොල්ලෝ දන්නවා හවුලේ තබා ගැනීමක්. ඔයගොල්ලෝට ඉහළ කෙළවරේම බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන් එක ගියා. ඉහළ කෙළවරේම හයිඩ්‍රජන් කියන වායුව ඇති වෙච්ච විදිය මේ F2 ෆ්ලුවරේට් බලන්න F කියන කෙනා අවසානයේ ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන තියෙනවා. ඒ වගේම කාබන් හා ඔක්සිජන් දෙන්නේ කාබන් එක්කෙනෙක් එක්ක සහසන්නිජව බන්ධන ඇති කරගත්තාම කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. ඒ වගේම තමයි ෆ්ලුවරින් හා කාබන් එකට තියාගත්තාම මෙතන කාබන් ටෙට්‍රාෆ්ලුවරයිඩ් එක්කෙනෙක්. ඔයගොල්ලන්ට මම ඇඳුවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කෙනෙක්. CCl4 මේ තියෙන්නේ කාබන් ටෙට්‍රා ෆ්ලුවරයිඩ්. ටෙට්‍රා යනු 4යි කියන එක. හරිද? ටෙට්‍රා කියන එක. මේ තියෙන්නේ මෙතේන් කියන එක්කෙනා. මෙතේන් කියන පළවෙනි රූපෙන් තියෙන්නේ ඒ කියන්නේ කාබන් එක්ක හයිඩ්‍රජන් 4 දෙනෙක් සහසන්නිජව බැඳිලා. ඒ වගේම තමයි ඊළඟට ඉන්නේ නයිට්‍රජන් එක්ක හයිඩ්‍රජන් 3 දෙනෙක් එකට සහසන්නිජව බැඳිලා. ඊළඟට ජල අණුව ගොඩාක් ප්‍රසිද්ධ අණුවක්. ඔයගොල්ලෝ දන්නවා. මේ ජල අණුව ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන දෙකක් හයිඩ්‍රජන් දෙන්නෙක් එක්ක බෙදාගෙන H2O කියන සංයෝගය හදලා තිනවා. ඒක සහසන්නිජ බන්ධන. ඒතර සහසන්නිජ බන්ධන ඔයගොල්ලෝ අවබෝධයක් තියෙනවනේ ගොඩාක්ම හොඳින් බැඳිලා කියන එක. ඒතර මේ බලන්න ඔක්සිජන් ගැන තව දුරටත් හොඳටම බැලුවොත් මේ එක ඔක්සිජන් අණුවක් සහ මේ අනිත් පැත්තේ තවත් ඔක්සිජන් අණුවක්. මේ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන මේ බලා ගන්න මෙතන බන්ධනයක් ඇති වෙලා තියෙනවා. හරිද? මේක තමයි ඔක්සිජන් පරමාණු. මේ ඔක්සිජන් පරමාණුවේ අඳින්න පුළුවන් ආකාරය ඔයගොල්ලෝ දන්නවා. බන්ධනයේ අඳින්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි ලුයිස් විවර්. ඔයගොල්ලන්ට දකුණු පැත්තේ මේ එහා පැත්තේ නම් මේ පෙන්눔 කරලා තියෙන කතිර දක්වන්න බැරි නිසා තමයි එහෙම දක්වලා තියෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට හොඳට මේ කෙළවරේ ලුයිස් විවර් හොඳට දැක ගන්න පුළුවන් එක් සංයෝගවල. හරිද? මෙන්න අපි කතා කරමින් හිටිය කෙනා. මෙයා කවුද? මෙයා දැක්ක ගමන් ඔයගොල්ලන්ට රූපයකින් උනත් කියා ගන්න පුළුවන් වෙන්න ඕන. මෙයා තමයි අපි කියන විදියට දියමන්ති. ඩයමන්ඩ් කියන්නේ මෙයා. මේ මට මෙන්න මේකයි කරන්න ඕන පළවෙනි දේ. ඩයමන්ඩ් වල හෙවත් දියමන්ති වල ව්‍යුහය හොඳට බලන්න. දැන් හිතන්න මේ දියමන්ති හැදෙලා තියෙන සම්පූර්ණයෙන්ම කාබන් වලින්. ඒ කාබන් වලින් හැදුනහම එක කාබන් කෙනෙක් බන්ධන 4ක් තියාගෙන කාබන් 4 දෙනෙක් වටේ තියාගන්න පුළුවන්. ඇත්තනේ කාබන්ගේ සංයුජතාවය 4යි. ඔයගොල්ලෝ පැහැදිලිවම දන්නවා. කාබන්ගේ සංයුජතාවය 4 නිසා ඒ වටා එයාට බන්ධන 4ක් තියාගන්න පුළුවන්. ඒක කිසි අවිවාදාත්මකව පිළිගන්න ඕන දෙයක්. ඉතින් අන්න ඒ වගේ හැමතැනම කාබන් කියන කෙනා තවත් කාබන් අය සහසන්නිජව බන්ධන තියාගත්තාම මේක ගොඩාක් ශක්තිමත් බන්ධන සහිත එකක් වෙනවා. මේ දැලිස ගොඩාක්ම ශක්තිමත්. හිතා ගන්නවත් බෑ. මම එදත් ඔයගොල්ලන්ට කිව්වා මැණික් කපන්න පවා භාවිතා කරනවා මෙයා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය වීදුරු කපන්න නම් භාවිතා කරනවා. ටයිල් කපන්නත් විශේෂයෙන් භාවිතා කරන දියමන්ති. ඒතර මම ඔන්න තවත් චූටි රූපයක් තියෙනවා දියමන්ති වල. මෙන්න දියමන්ති ආශ්‍රිතව ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක්. ඇත්තටම මේකේ සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 4ක් සමග ඒක බන්ධන සාදමින් ත්‍රිමාණ දැලිසක් ආකාරයේ පිහිටීම දියමන්තිය සෑදෙන්නේ. ස්වභාවිකව හමු වන දෘඩ බවින් ඉහළම ද්‍රව්‍ය තමයි දියමන්ති. ඇත්තටම මේ අපේ පරිසරය දකින්න පුළුවන් දෘඩතාවෙන් අතිශය ඉහළ. කියන්නේ ගොඩාක්ම ශක්තිමත් කෙනෙක් තමයි මේ දියමන්ති කියන්නේ. එහෙනම් මේ දියමන්ති කියන කෙනා අතිශයම අපි ශක්තිමත් දෙයක් මේ දියමන්ති භාවිත කරලා එක් දේවල් අපි විශේෂයෙන්ම අර මං කිව්වාගේ මැණික් උපදමනම සහ මැණික් කැපීම කියන කර්මාන්තයේදී මේ දියමන්ති භාවිත කරනවා. දියමන්ති අධික වටිනාකමක් තියෙනවා. මට ඕන ඔයගොල්ලෝගේ ටියුබ් එකේ දියමන්ති කියලා තැන දෙපැත්තකට බෙදලා දියමන්ති කියලා එක පැත්තක් තියෙනවනේ. අන්න ඒ එතන තියෙන පොඩි ඉඩ ප්‍රමාණය රූල් කිහිපයක් ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා. අන්න එතන ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන්න තියෙන විස්තරය පොඩ්ඩක් ලියා ගන්න ඕන.
දියමන්ති කියලා ඩයමන්ඩ් දියමන්ති කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ටියුට් එකේ දකුණු පැත්තේ තමයි මේ view එකේ තියෙන උඩ ලියලා තියෙනවා ඩයමන්ඩ් හෙවත් දියමන්ති කියලා වරහණක් ඇතුලේ. අනේ යට මෙන්න මේ කාරණේ හරියටම ලියාගමු. සෑම කාබන් පරමාණුවක්ම කාබන් පරමාණු 4ක් සමග එක බන්ධනය සාදමින් ත්‍රිමාණ දැලිසක ආකාරයට පිහිටීමෙන් දියමන්ති සෑදේ. ස්වභාවිකව හමු වන දෘඩ බවින් ඉහළම ද්‍රව්‍ය දියමන්ති වේ කියන කාරණා දෙක පැහැදිලිව ලියාගමු. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන්න තියෙනවා. හරි. ඒ දියමන්ති එහෙම වුණාට මිනිරන් එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් බලන්න මේ ඔයගලන්ට පේන්නේ මිනිරන්. මේ මිනිරන් වල විශේෂත්වය මෙයත් සම්පූර්ණයෙන්ම කාබන් වලින් විතරමයි. හොඳට බලන්න. මෙන්න මේ එක කාබන් කෙනෙක්. ඒ කාබන් අනිත් කෙනත් එක්ක 1යි 2යි 3යි. දැන් හරි ප්‍රශ්නයක් ඔයගලන්ට කාබන් වටා බන්ධන 4ක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඔයගලන්ට පෙනුමෙන් පේන්නේ 3යි. හරිද? එක තැනක ද්විත්ව බන්ධනයක් තියෙනවා. එක තැනක ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙම අවස්ථාවක එතකොට හැම විටම කාබන් වටා 3 දෙනෙක් එකතු කරගත්තාම මෙන්න මේ උඩ ඔයගලන්ට පේන ලේයර් එකක් ඇති වෙනවා. මේක හරියට මේ පොලිතීන් එක ස්තරයක් වගේ චූටි සියුම් පටලයක් ඇති වෙනවා. ඒ පටලයයි ඒ වගේ ඇති වෙන තව පටලයක්ුයි අතර මෙන්න මේ වගේ බන්ධන ඇති වෙනවා. මේ බන්ධන ඇඳලා තියෙන කඩිරි වලින්. හේතුව තමයි මේ බන්ධනේ ශක්තිමත් බන්ධන නෙවෙයි හරියට නිකන් ධනයිරිනයි අය අතර ඇති වෙච්ච අයනික බන්ධන හා සමානයි. ඒ කියන්නේ මේ දෙන්න අතර පොඩි බන්ධනයක් ඇති වෙනවා නමුත් ගොඩාක්ම දුර්වලයි. මේ ඇත්තටම ගොඩාක්ම දුර්වල කෙනෙක් මෙයා උඩ ඉන්න අය අතර හොඳ ශක්තිමත් බවක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ මේකයි. මේක මිනිරන් කියන කෙනා එහෙම නැත්නම් ග්‍රැෆයිට් කියන කෙනා ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඒ අය එකට ඉන්නකොට ඒවායේ ශක්තිය අඩුයි. මෙන්න මේ අතර බන්ධන ඉතාමත් ඉක්මනින් කැඩිලා ඒ අය වෙන් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කට්ටිය සමනේ පැන්සල් තුඩෙන් පොඩ්ඩක් කුඩු ටිකක් අරගෙන අතේ ගාගෙන බලන්න. ගොඩාක් ලිස්සන සුළු ගතියක් දැනෙනවා. ඒ වගේම තමයි ඔය ඔයගොල්ලෝ දැකලා තියෙන අවුරුද්ද කාලේද ලිස්සන ගහේ නැගීමේදී ග්‍රීස් ගාලා තව මිනිරන්නුත් ගානවා. ඒ ගාන්නේ තව ලිස්සන ගතිය වැඩි කරන්න. එහෙනම් මේ කියපු මිනිරන් ගැන එහෙම නැත්නම් ග්‍රැෆයිට් ගැන කතා කරොත් ඇත්තම සෑම කාබන් පරමාණුවක තවත් කාබන් පරමාණු 3ක් සමග මෙන්න මේ පොයින්ට් වැදගත්. හරිද? මේ ඒකයි හයිලයිට් කරලා දෙන්නේ. මේක වෙනම ටයිප් කරලා තියෙන ඔයගොල්ලන්ට ඒකයි. මම එකක් පොඩ්ඩක් ඉරක් ගහලා පෙන්නන්නම්. හරිද? තවත් කාබන් පරමාණු 3ක් සමග ඒක බන්ධන සාදමින් ස්තර ලෙස පිහිටීම ග්‍රැෆයිට් නිර්මාණය වේ. කාබන් පරමාණුවේ ඉතිරි සංයුජතා ඉලෙක්ට්‍රෝනය සහ බන්ධන නොසාදයි. අර එක ඉලෙක්ට්‍රෝනයක් හදන්නේ නැහැ බන්ධනයක්. ස්තර අතර දුර්වල බන්ධන හට ගැනීමට එම ඉලෙක්ට්‍රෝනිකවල් වේ. මෙම ස්තර අතර ඇති බන්ධන දුර්වලය. ඒ නිසා එක් ස්තරයක් මත අනෙක් ස්තරය පහසුවෙන් ලිස්සයි. මේ හේතුවෙන් මිනිරම් ලිහිස ද්‍රව්‍යයක් වේ. ඒතර මම චුට්ටක් අනිත් රූපෙට ඔයගොල්ලෝන් ගිහිල්ලෙන්නම්. මෙන්න මේකේ මම කිව්වා වගේ මේ කාබන්ගේ වටා මෙහෙම 3 දෙනෙක් ඉන්නවා. මෙන්න මෙතන මෙහෙම ගැටලුවක් තියෙනවා. මේ ඇතම් කාබන්ගේ එක පරමාණුවක් ඉතුරු වෙනවා කියවට සමහර අය ද්විත්ව බන්ධන හදලා අනිත් කෙනත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙම වුණාම වෙන්නේ මේ ලුයිස් ගතිය එහෙම නැත්නම් මෙන්න මේ අතර තියෙන ලිස්සන ගතිය ලිහිසි ගතියත් වැඩි වීමක් සිදු වෙනවා. ලිහිසි ගතිය කියන්නේ ලිස්සන ගතිය සමහරලාට වැඩි වෙනවා. එහෙම වුණාම මොකද මේ අන්තර අණුක ආකර්ෂණ බල හේවත් මේ බන්ධන දුර්වල බන්ධන නිසා. ඔයගොල්ලෝ ගොඩාක්ම දැනගත යුත්තේ අරකේ මම හයිලයිට් කරපු විස්තරේ ඔයගොල්ලන්ට මම අයිමත් පෙන්නන්න. මෙන්න මේ කාරණේ මෙන්න මේ කාරණා සියල්ලම අර ග්‍රැෆයිට් මිනිරන් කියන තැන ඔයගොල්ලන්ට සටහන් කරන්න ඕන. තාමත් චූටි අකුරෙන් සටහන් කරන්න මොකද නැත්නම් ඉඩ මදි වේවි. ඒ නිසා මෙන්න මේ කාරණා පොයින්ට් 4 හරියටම දාන්න ඕනේ. ඒ ඉඩ ප්‍රමාණය පොඩ්ඩක් ඉඩ බැලන්ස් කරගන්න අතිශය බැලන්ස් කරගන්න ඕන තත්ත්වයක් තියෙන ඉඩ
එතන ඉඳ කඩ නිසා චූටක් අන්න එතන ඔයගලන්ට ස්ක්‍රීන් එකේ දැන් පේන විස්තරය අපි ඉක්මනටම දාගමු. ඒ වගේම අය ඉරි ගහලා තියෙන ඒවා highlight කරන්න රතු පෑනෙන්. හරි. එළිය ඉවර ඇති නේද? හොඳයි. අන්න මම දැන් එනවා අපේ පාඩමේ බන්ධන වල ද්‍රව්‍යතාවය. මේ චුටක්. තාම මේ වැස්ස නිසා මේ උඩුගම පැත්තට කොළඹ පැත්තට එක් පැති වලට වහිනවද? මේ හොඳටම වහිනවා. මට පේන්නේ වැස්ස නිසා කට්ටිය හිතද දන්නේ. හරි. මේ බලන්න බන්ධන වල ද්‍රව්‍යතාවය. චුටක් අවදි වෙමු. හරිද? නැගිටිමු. ඔළුව බ්‍රේන් එක පොඩක් වේක් අප් කරගෙන අවදි වෙලා අපි චුටක් මේකට හැංගන් දෙමු. දැන් ඔන්න අවසාන කොටසට යන්නේ මේ බන්ධන වල ද්‍රව්‍යතාවයක් ගැන කතා කරනවා. මොන මොකටද මේ ද්‍රව්‍යයක් ගැන කතා කරන්නේ? මෙන්න මේකයි කතාව. දැන් බන්ධන ගැන මාරම් විදියට ඔයගොල්ලෝ දන්නවා. අයනික බන්ධන කිය සාසංජ බන්ධන කිය දැන් මේ බන්ධන ගැන අහලත් එපා වෙලත් ඇති. ওই බන්ධන වල ද්‍රව්‍යතාවයක් තියෙනවා. ද්‍රව්‍යතාවයක් කියන්නේ මොකද්ද? ද්‍රව්‍ය. අපි මෙහෙම කතා කරමු. අපේ පෘථුවියේ ද්‍රව දෙකක් තියෙනවා. මොකක්ද ඒ ද්‍රව දෙක? අපේ පෘථුවියේ ද්‍රව දෙකක් තියෙනවා. මොකක්ද ඒ ද්‍රව දෙක? පෘථිවියේ ද්‍රව දෙකක් තියෙනවා. කොහො කට්ටිය. චලිත දෙව්මි දිලාෂ් sorry මම මයික් ඔෆ් කළා නෑ. මගේ මයික් එක ඔන් නේ. මට චුට්ටක් කියන මේ මගේ මයික් එක ඔන් එකේ. ඔයගොල්ලෝගේ මයික් ඔන් කරන්න පුළුවන් නේද? නේද? දැන් චුට්ටක් චෙක් කරන්න. හරි. මොකක්ද ද්‍රව දෙක? උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. very good. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. මම එක්ක එක්කම තව චූටි දෙයක් කියලා දෙන්නම්. උතුර තියෙන්නේ කොහෙද? මේ පැත්තේ. මේ පැත්තේ
දක්ෂිණ ද්‍රවය කියලා මම ලිව්වා. හරි. මේ චුම්බක ගුණයක් තියෙනව නේද? මට මේ ද්‍රව ගැන කතා කරනකොට ඒක ගැන කතා කරනවා. චුම්බක ගුණයක් තියෙනව නේද පෘථුවියේ? පෘථුවියේ n වර්ගයේ චුම්බක තියෙන්නේ මොන පැත්තේද? s වර්ගයේ චුම්බක තියෙන්නේ මොන පැත්තේද? පෘථුවියේ n වර්ගයේ චුම්බක තියෙන්නේ මොන පැත්තේද? s වර්ගයේ චුම්බක තියෙන්නේ මොන පැත්තේද? පෘථුවියේ n තියෙන්නේ කො n තියෙන්නේ n වර්ගයේ චුම්බක තියෙන්නේ බයිවෙන්න කියන්නේ පෘථුවියේ n වර්ගයේ චුම්බක වර්ග දෙකක් තියෙන බව දන්නවනේ n වර්ගය හා s වර්ගය කියලා. කලා අවබෝධයක් ඇති. චුම්බක පාඩමක් ඉගෙනගෙන නැතුව ඇති වුණාට මේක නැති. n වර්ගයේ චුම්බක තියෙන්නේ කොහෙද? කො? උත්තර ද්‍රවය. උත්තර ද්‍රවයේ නෙවෙයි දක්ෂිණ ද්‍රවයේ. S වර්ගයේව තියෙන්නේ මේ පැත්තේ. මේ මුක මොන ගුණ වර්ගයක් කියනවනේ? මේ පාන්දර නැගිටලා පැත්තම ආවද? ඇත්ත. n වර්ගයේ චුම්බක හරිද මම වැරදිද ලිව්වා? වැරදිද? වැරදිද? උත්තර වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? මට වැරදුනානේ. north. දක්ෂිණ වලට කියන්නේ? south. ඒ කියන්නේ මට වැරදිලා නේද? නෑ. ඒ නැද්ද? එහෙමත් නෙවෙයි. ඇත්තටම හොඳට මතක තියාගන්න යට තියෙන්නේ n වර්ගයේ චුම්බක. මම හරි. හොඳද? බය වෙන්න එපා. මේක හරි. n වර්ගයේ මේ පටලව ගන්න එපා. n හා s වල මේ උත්තර ද්‍රවය කියන්නේ උතුරේ. ඒක හරි. දක්ෂිණ ද්‍රවය කියන්නේ දක්ෂිණ පැත්ත. ඒක හරි. නමුත් මේකේ පිහිටන n වර්ගයේ චුම්බක ගුණයක් මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ s වර්ගයේ චුම්බක. s වර්ගයේ චුම්බක. මාර ගැටලුව ඔයගලන්ට. මේ චුම්බකවල මම මෙතනදී පොඩි සරලව කියන ඔයගොල්ලෝ චුම්බක පාඩමක් ඉගෙනගෙන නැති නිසා මේ අපේ පස්වල මේ පෘථිවියේ භ්‍රමණය නිසා ඒ පස්වල තියෙනවා එක්තරා ආකාරයක ආකර්ෂණ බල වගේ. ඒ පස් සංයෝගවල. මේවා එක පැත්තකට එක જાතියක් එකතු වෙලා. එතකොට n වර්ගයේ චුම්බක වලට අදාළ පාෂාණ සියල්ලම අපේ පෘථිවියේ පල්ලෙහා කොටස් වලට එකතු වෙලා S වර්ගයට අදාළ ඒවා ඉහළ කොටස් වලට ඇති වෙනවා. හරිද? S වර්ගයේම ඉහළ කොටස් වලට ඇති වෙලා. එහෙම වුණාම මේකට වචනයක් කියනවා. දෙන්නේ දෙපැත්තට වෙනකොට ඒකට අපි කියනවා ද්‍රවණය වෙනවා කියලා. මොකද්ද වර්ඩ් එක ද්‍රවණය? ඉංග්‍රීසි වලින් කියනවා polarize වෙනවා කියලා. ඉංග්‍රීසි වචනේ polarize. polarize වෙනවා කියන එක සිංහලෙන් කිව්වොත් ද්‍රවණය වෙනවා කියන එක. දැන් එහෙනම් පෘථිවියේ වෙලා තියෙන්නේ මොකද්ද? දෙන්න දෙපැත්තට වෙලා. කවුද දෙන්න? චුම්බකවල n වර්ගයේ අය පල්ලෙහාට s වර්ගයේ අය ඉහළටත් වෙලා. දැන් කට්ටිය කීප දෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා chat box එකේ. එහෙනම් කොහොමද very good day ප්‍රශ්න අහපු එක මතු කරපු එක මේ මාලිමාවක් උතුර හඳුනාගන්නේ කොහොමද කියන එක. හොඳ ගැටලුවක්. මාලිමාවේ උතුර හඳුනාගන්නේ n පැත්තේ අදාළ කට්ටුව. හොඳට මතක තියාගන්න. n කියන එක උතුරට හැරෙන්නේ ඇයි? n පැත්ත උතුරට හැරෙන්නේ ඇයි? n කියන කෙනා ආදරය කරන්නේ s ට. n කියන කෙනා s තියෙන පැත්තට තමයි හැරෙන්නේ. දැන් පැහැදිලිද? චුම්බකයක n කියන එක උඩට පිහිටන්නේ කොහොමද? එහෙම නැත්නම් උත්තර ද්‍රවයට හරියට පිහිටන්නේ කොහොමද? පොළවේ ඒ පැත්තේ s තියෙන නිසා. n ආදරය කරන්නේ s ට. හැමතිස්සෙම මොකද්ද? විරුද්ධ අයට ආදරය කරන්නේ. n s ට ආදරය කරන්නේ. ධන ඍණට ආදරය කරන්නේ. එහෙමනම් ඔන්න දෙන්න දෙපැත්තට වීම ද්‍රවණය. ප්‍රශ්නයක් නැහැ. ඒක වර්ඩ් එක පැහැදිලි. පෘථිවිය ආශ්‍රිත පට්ටම පැහැදිලි. අලුත් දෙයක්ත් ඉගෙන ගත්තා. හරිද? පෘථිවිය නම් කරනකොට මේක උත්තර ද්‍රවය මේක දක්ෂිණ ද්‍රවය. හොඳයි මම මේ කියන්නේ චුම්බක. නැත්තම් වෙන කෙනෙක්ට ඔයගොල්ලෝ වැරදියට කියයි. උඩ තියෙන S වර්ගයේ චුම්බක යට තියෙන N වර්ගයේ චුම්බක. දැන් ඊළඟ කාරණේ මේක මෙහෙම පෝලරයිස් වුණා නම් නැත්තම් මේක මෙහෙම ද්‍රවණය වුණා නම් බන්ධනවල මොකද්ද මේ ද්‍රවණය වෙනවා කියන්නේ? මේ බලා ගන්නකො හරි අපූර්ව දෙයක් වෙනවා. මම ගන්නවා ඕගොල්ලෝ ආස කරන බන්ධන වර්ගයක් හයිඩ්‍රජන්ගෙන් සහ ෆ්ලුවරින්ගෙන් එකතු වෙච්ච හයිඩ්‍රජන් ෆ්ලුවරයිඩ්.
මෙයාගේ මම ඔන්න එක සරත් ඕනනම් අදින්නම් වැඩි ලස්සන කරන්න. එහෙනම් මම මේ ඇඳලා තියෙන ලුවිස් වීවේ. මම බන්ධනයක් ඇඳලා තියෙන්නේ. මේ බන්ධනයේ දරුවනේ මේ හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතා අගයක් තියෙනවා. විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න පුළුවන් හැකියාව. තමා ගාවට ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න පුළුවන් හැකියාවට කියනවා එයාගේ විද්‍යුත් ඍණතාවය. ඒ අනුව ෆෝලීන්ට අනුව එයාගේ අගය 2.1යි හයිඩ්‍රජන්ගේ. ෆ්ලුවරින්ගේ අගය 4.0යි. මම එදා පාඩම් කරන්න ක්‍රමයක කිව්වා පාඩම් කරන්න අවශ්‍යත් නැහැ. මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් අනිවාර්යෙන් උඩ විද්‍යුත් ඍණතා අගයන් දෙනවා. හරිද? මට පැහැදිලි කරන්න ඕන මේකයි. මේ විද්‍යුත් ඍණතා අගයන් නිසා විද්‍යුත් ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන තමා ගාවට ඇදලා ගන්න පුළුවන් හැකියාව. මේ අගයේ වැඩි අගය තියෙන කෙනා ගාවට ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න පුළුවන්. කවුද වැඩි අගය තියෙන්නේ? ෆ්ලුවරින්. ෆ්ලුවරින් ගාවට ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. බලන්න ගලවලා ගන්නේ නැහැ ළමයි ඇදලා විතරයි ගන්නෙ. මෙයාට මහා ලොකු බලයක් නැහැ. ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම වෙන දේ තමයි මෙන්න මේ ෆ්ලුවරින් කියන කෙනා ගාවට ඉලෙක්ට්‍රෝන ටිකක් ලං වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනේ දැන් හරියටම කිව්වොත් හයිඩ්‍රජන් ගාව ඉලෙක්ට්‍රෝන මේ මීටරේ ෆ්ලුවරින් ගාව ඉලෙක්ට්‍රෝන මේ මීටරේ. ෆ්ලුවරින්ගේ මෙන්න මේ වැඩේ නිසා මේ ඇදලා ගැනීමේ හැකියාව නිසා මොකද්ද වෙන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය ෆ්ලුවරින් ගාවට ලං වෙලා. මම මේ විදිහට ත්‍රිමාණාත්මක වැන්දොත් පොඩ්ඩක් පැහැදිලි වෙන්න. මෙන්න මෙහෙම දෙයක් වගේ. එයා ඉලෙක්ට්‍රෝන වල සාන්ද්‍රණය ෆ්ලුවරින් ගාව වැඩි. ෆ්ලුවරින් ගාව වැඩි. ඒ කියන්නේ මේ ෆ්ලුවරින් කියන කෙනා මහා බලු වැඩක් කළා. මොකද්ද කළාද? අර හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනේ ඇදලා අරගෙන. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන තමා ගාවට ඇදලා අරගෙන. පුළුවන් ප්‍රශ්න නැහැ. ඇදලා ගත්තා. හැබැයි හොඳට මතක තියාගන්න ගලවලා ගන්න අයිතියක් නැහැ. මේක කවදාවත් ගලවලා ගන්නෙ නැහැ. ගලවලා ගත්තොත් මේ බන්ධනය කැඩෙනවා. එයා ඇදලා ගත්තේ. ඇදලා ගත්තාම වෙන දේ මොකද්ද? ඍණ අය. ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ අය. ඍණ අය ෆ්ලුවරින් ගාව වැඩි වුණාම එයා ගාව මොකක්ද ඇති වෙන්නේ? ඍණ ගතියක් ඇති වෙනවා. මෙයා ගාව පොඩි ඍණ ගතියක් ඇති වෙනවා. මෙයා ගාව එහෙනම් මොන ගතියක්ද ඇති වෙන්නේ? මෙයා ගාව හයිඩ්‍රජන් ගාව ඊට සාපේක්ෂව ධන ගතියක් ඇති වෙනවා. ප්ලස් ගතියක්. මේ ඇතිවන මේ බලය මේ ධන ඍණ ගතිය ඇත්තටම සුළු ප්‍රමාණයක් නිසා අපි ලියන්නේ ඩෙල්ටා මයිනස් හා ඩෙල්ටා ප්ලස් කියලා. මොකද මේ සංකේතයට කියන්නේ ඩෙල්ටා කියලා. හරිද? මේ දවස්වල කතා වෙන එක්තරා දෙයක් නේද? ඩෙල්ටා කියලා. ඩෙල්ටා කියන එකේ අර්ථය සුළු වශයෙන් කියන්නේ. සුළු ඍණ ගතියක් මෙතන ආරෝපණය වෙනවා. මෙතන සුළු ඊට සාපේක්ෂව සුළු ධන ගතියක් ඇති වෙනවා. බලන්න දෙගොල්ලෝ දෙන්නේ දෙපැත්තට වෙලා. ඒකට අපි කියනවා ද්‍රවීයතාවය. ද්‍රවණය වෙලා. ඒ කියන්නේ බන්ධනය මොකද්ද වෙලා තියෙන්නේ? ද්‍රවණය වෙලා. ඒ වගේම මම තව කෙනෙක් ඇඳලා පෙන්නන්නම්. මේ ඕගොල්ලෝ දන්න ජලාණු. ජලාණු. මේ ඉන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ අගය 2.1යි. විද්‍යුත් ඍණතාවයෙන් හිතන්නේ. හරිද? විද්‍යුත් ඍණතාවයෙන් හිතන්නේ ඉලෙක්ට්‍රෝන ඇදිලා තියෙන විදිය ගැන. හරිද? ඔයගොල්ලෝ දන්නවා ෆ්ලුවරින් වලට කලින් තමයි ඔක්සිජන් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්. එතකොට මම එදා කියලා දුන්නා ෆ්ලුවරින් වලට වඩා 0.5ක් මේ පැත්තේ අඩුවෙන් ඉන්නේ. කියන්නේ මෙයාගේ අගය 3.5යි. බය වෙන්න එපා. මේ අගයන් ඔයගොල්ලෝ ෆෝලින් පරිමාණයත් එක්ක චූට්ටක් ගනුදෙනු කරනකොට හරියනවා. මේක වෙන්නේ කවුද? මොකද්ද? මේකෙත් වෙන්නේ හයිඩ්‍රජන් ගාව තියෙන ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ පැත්තට. කොයි පැත්තටද? මේ පැත්තට ඇදෙනවා. හයිඩ්‍රජන් සතු තියෙන ඉලෙක්ට්‍රෝනය පොඩ්ඩක් ඇදෙනවා. පොඩ්ඩයි ඇදෙන්නේ. හොඳේ මහා ගොඩක් නෙවෙයි. මෙයාව ඇදලා ගන්නවා. මේ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝනය මේ පැත්තට ගාවට ඇදලා ගන්නවා. දැන් මොකද්ද වෙන්නේ? ඔක්සිජන් වටා සුළු ඍණ ගතියක් ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන ඇදලා ගත්තේ. එතකොට දෙන්නෙක්ගෙන් ඇති වෙන නිසා සුළු ඍණ ගතිය වැඩි. ඩෙල්ටා ඍණ ඇති වෙන්නේ. මේ පැත්තේ මොකද්ද? ඩෙල්ටා ධන ගතියක් ඇති වෙනවා. ඩෙල්ටා ධන ගතියක් ඇති වෙනවා. එතකොට මේකෙන් වෙන්නේ එකම දේ මොකද්ද? මේ සෑම බන්ධනයක්ම සහසන්නිජ බන්ධනයක්ම ද්‍රවණය වෙලා යනු එක්තරා වර්ගයක ආරෝපණයක් එක පැත්තකට අනිත් පැත්ත අනිත් ඊට විරුද්ධ ආරෝපණයක් ඇති වෙනවා. එතකොට බලන් ගියාම පෘථුවියක් උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියලා බෙදුනේ S වර්ගය හා N වර්ගයේ චුම්බක දෙපැත්තට ගිය නිසා.
අන්න ඒ හා සමානව අපේ මේ බන්ධන රසායනික විද්‍යාවේ බන්ධන මේ විදියට ද්‍රවණය වෙනවා. ඊළඟට මෙහෙම ගැටලුවක් එනවා. දැන් ඔක්සිජන් වගේ අය කොහොම නැද්ද? O2 අය. මෙහෙම වෙන්නේ නැද්ද? නෑ. එහෙම ද්‍රවණය වෙන්නේ නෑ. ඇයි ඒ? මේ දෙන්නාගේ විද්‍යුත් ඍණතා අගයන් එකයි. කාටවත් වැඩියෙන් අදින්න බෑ. කාටවත් වැඩියෙන් ඇද ගන්න බෑ. ඒ නිසා මේව ද්‍රවණය වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේව ද්‍රවණය වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා ද්‍රවණය වෙන්නේ මෙන්න මේ වගේ වෙනත් ආකාරයේ පරමාණු වලින්. එහෙම නැත්නම් අපි කියව විෂම පරමාණු අණු වලින් තමයි මේ වගේ බන්ධනයක් ඇති වෙලා ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන එක පැත්තකට යන්නේ. ඇත්තටම මම අර කිව්වා වගේ පැහැදිලිවම මතක තියාගන්න මේ මම මතක ඇති විද්‍යුත් ඍණතාවය ගැනත් පාඩම ගන්නකොට ඔයගලන්ට මුල් කාලේ කියලා තියෙනවා විද්‍යුත් ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන තමා ගාවට ලං කරලා ගැනීමේ හැකියාව. හැබැයි ගලවලා ගන්නයි කියන්නේ නැහැ. එතකොට මේ බන්ධනයේදී මේ ෆ්ලුවරින් කරන්නේ මොකද්ද? හයිඩ්‍රජන් සතු තියෙන ඉලෙක්ට්‍රෝන තමා ගාවට පොඩ්ඩක් ඇදලා ගන්න. ඒ ඇදලා ගැනීමේ ප්‍රතිඵලය නිසා මේ පැත්තේ සුළු ඍණ ගතියක්, මේ පැත්තේ සුළු ධන ගතියක්, සුළු ඍණ ගතියක් හා සුළු ධන ගතියක්. සම්පූර්ණයෙන්ම ධන ඍණ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අයනික බන්ධනවල. සම්පූර්ණයෙන්ම ධන ඍණ වෙන්නේ අයනික බන්ධනවල. ඇත්තටම මෙතනදී වෙන්නේ මොකද්ද? සුළු වශයෙන් ඍණ හා ධන වෙනවා. අන්න ඕකට කියනවා බන්ධනවල ද්‍රව්‍යතා. බන්ධන ද්‍රවණය වෙලා බන්ධන අර කිව්වාගේ පොලරයිස් වෙලා එහෙම වුණාම මෙයාට තව සුවිශේෂී ගුණයක් ඇති වෙනවා. ඊට කලින් අපි මේක චුට්ටක් අවබෝධ කරගමු. ඕගොල්ලෝගේ බන්ධනවල ද්‍රව්‍යතාවය කියලා කොටසක් තියෙනවා. අන්න එතන අපි පොඩි කාරණා කිහිපයක් ලියා ගන්න ඕන ටියුට් එකේ තියෙන බන්ධනවල ද්‍රව්‍යතාවය. අන්න එතන යට ලියාගමු පොඩි වාක්‍ය කිහිපයක් රූල් කිහිපයක් ඉඳ තියලා තියෙන හොඳටම ඇති ඉඳ එතන ලියාගමු. එතන ලියාගමු විස්තරේ. ලියාගන්න විද්‍යුත් ඍණතාව අසමාන පරමාණු දෙකක්. විද්‍යුත් ඍණතාව අසමාන පරමාණු දෙකක්. අසමාන පරමාණු දෙකක් සහසන්නිජ බන්ධනයකින් බැඳුණු විට සහසන්නිජ බන්ධනයකින් බැඳුණු විට සහසන්නිජ බන්ධනයකින් බැඳුණු විට බන්ධන ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන අසමමිතිකව ව්‍යාප්ත වීම නිසා අසමමිතිකව ව්‍යාප්ත වීම නිසා අසමමිතිකව ව්‍යාප්ත වීම නිසා සහසන්නිජ බන්ධන ද්‍රවීකරණයට ලක්වේ. සහසන්නිජ බන්ධන ද්‍රවීකරණයට ලක්වේ. සහසන්නිජ බන්ධන ද්‍රවීකරණයට ලක්වේ. ඊට පස්සේ පොඩි කොටුවක් තියෙනවා. ওই කොටුව තුල ඕගොල්ලෝ මෙන්න මේ බෝඩ් එකේ පෙන්නලා තියෙන රූපාත්මකව ඇඳලා තියෙන දේවල් ටික විතරක්ම අඳින්න ඕන. මම ජලාණුවටත් මෙන්න මෙහෙම ව්‍යුහයක් පොඩ්ඩක් අඳින්න. ජලාණුවේ මේ ත්‍රිමාණව චූට්ටක් දක්වලා තියෙන ඇත්තටම වෙච්ච දේ. හරි මේ විදිහට මෙයා ගාවට ඉලෙක්ට්‍රෝන ලං වෙලා. ඇත්තටම මේ පැත්ත ඍණ තව ඍණ කෙනෙක් මෙහෙ ධන කෙනෙකුත් හරි. මේ ඩෙල්ටා ලකුණ ඩෙල්ටා ලියන්නේ මේම උඩ මේ බලන්න. 8 නෙවෙයි. හරි. මෙයාව එකතු වෙන්නේත් නැහැ මෙතන. එකතු වෙන්නේත් නැහැ. මේක ඩෙල්ටා. ඔයගොල්ලෝ සංකේත ගැන අවබෝධයක් ඇති දැන් ටිකින් ටික නේද? ඇල්ෆා කියයි බීටා කියයි ගැමා කියයි නේද? එහෙම වගේම ඩෙල්ටා ලකුණකුත් තියෙනවා. තේරුම් නැත්නම් කවුරු හරි අහන්න එක.
ප්‍රශ්නයක් ආවම මම ඒකට ආන්සර් එකක් දෙන්න. මම දැක්කේ නැහැ ප්‍රශ්න මුලින්ම. විද්‍යුත් ඍණතාවය වෙනස් ඒ වුණාට පොඩ්ඩක් මේ අහලා තියෙන විද්‍යුත් ඍණතාවය සමාන හැබැයි වෙනස් මූලද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔය අහන වැත්තේ ආවර්තිතාවකේ ඔයගොල්ලෝ දකින්න නැද නේද විද්‍යුත් ඍණතාවය වෙනස් මූලද්‍රව්‍ය දෙකක් තියුණා. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවයන් සමාන මූලද්‍රව්‍ය තියුණා. ඔයාලට මතක ඇති එහෙම අය ඒ අයත් එක්ක බන්ධන ඇති වුණොත් ඒත් මේ වගේ ද්‍රවීකරණය වෙනවා. ඇයි වෙන්නේ? මේ අගයේ අපි ඕගොල්ලන්ට උගන්වන්නේ දශම ස්ථාන එකකින්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් මේ යාට අනුව නම් 3.5යි කියන්නේ. හොඳට මතක තියාගන්න මේ අගයට අමතරව තව අගයන් තියෙනවා. තව අගයන් තියෙනවා. එහෙම ගත්තාම දශම ස්ථාන දෙකකට වගේ ගත්තාම සමහර මූලද්‍රව්‍ය වල ඇත්තටම අර අපිට සමානයි කියලා පේනකොට ඒවා වෙනස්. ඒවා වෙනස්. විශේෂයෙන්ම මම එදා කිව්ව සල්ෆර් කියන කෙනා ඒ අගය සහ තව අයගේ අගයන් එක සමානයි. නමුත් දෙවන දශම ස්ථානය ගැන හිතුවොත් ඊට අගය වෙනස්. එමුනා මේ බන්ධන නැති වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ද්‍රවීකරණය වෙනවා. ෂුවර් එක ද්‍රවීකරණය වෙනවා. අනිවාර්යෙන් ද්‍රවීකරණය වෙනවා. ඒක කිසිදු මේකක් නැහැ ද්‍රවීකරණය වෙනවා. වෙනස් මූලද්‍රව්‍ය අතර අනිවාර්යෙන්ම ඇති වෙනවා. හරිද? එකම විද්‍යුත් ඍණතාවයක් තිබුණා. ඒකට හේතුව අර දෙවන දශම ස්ථානයක් හේතුවක් තියෙනවා. පොලිගේ දෙවන දශම ස්ථානයකට අගයන් දක්වලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන පළවෙනි දශම ස්ථානෙට විතරයි. ඔක ඔය ගැටලුව A level වලත් එන්නේ නැහැ. යුනිවර්සිටි මට්ටමේ තමයි ඔය ප්‍රශ්න මම කරේ. ගොඩක් හොඳයි ප්‍රශ්නේ. අද අපිට ඒකයි මම කියන්නේ මේ O level පොත බලලා කෙනෙක්ට කියලා දෙන්න සමහර කාරණා බෑ. ගොඩක් අය මම දැකලා තියෙනවා O level පොතේ තියෙන දේ අනිත් පැත්තට කියන තරක කරලා. ඒක වැරදි. ඊට එහා ගොඩාක් ලොකු දැනුමක් තියෙන්න ඕන. ඒ ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලදී හරියට නිවැරදි උත්තර දෙන්න. මොකද ඕගොල්ලෝ ඉගෙන ගන්නයි. හරි. ගුරුවරයාගේ වගකීම අනිවාර්යෙන් නිවැරදි කාරණා සෑම විටම ලබා දීම. ඒ වගේ ගැටලු තියෙනවා නම් තව අහන්න. එතකන් ඔයගොල්ලෝ අර කොටුවේ ගානට මෙන්න මේ රූප සෙට් එක විතරයි දාන්න තියෙන්නේ. මෙයා තියෙනවා මෙයා මේ සෙට් එක මේ පැත්ත. Excuse me, sir. ඔව් අහන්න. Sir, බන්ධනවල ද්‍රවීතාවයේ ඔය හයිඩ්‍රජන් ෆ්ලෝරින් එකේ යට සංකේතයක් වගේ දාලා තියෙන්නේ. මෙයාද? නෑ. ඔය මැද තියෙන මෙයා. ඒක සංකේතයක්ද? නෑ. මේක ත්‍රිමානව පෙන්වීමක් කියලා අපි කියන්නේ. ඒක මෙතනත් ඒකම දක්වලා දෙන්නේ. මේක මෙහෙම අදහස් කරලා දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට අපි කියනවා නිකන් මේ ඉලෙක්ට්‍රෝනයක් නේ ඇදෙනවා කියන්නේ. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන වල ඇත්තම සංසිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ රසායනික විද්‍යාවේ ඉලෙක්ට්‍රෝන වලාවක් කියලා එකක්. ඉලෙක්ට්‍රෝන වලාවක් ඇති වෙන්නේ කොහොමද කියන එක ඊළඟට ගැටලුව. දැන් හිතන්න මෙතන මම අදහස් කරලා තියෙන්නේ ඒ වලාව ඉලෙක්ට්‍රෝන වලාව ෆ්ලුවරින් ගාවට ලං වෙලා. වලාවක් ඇති වෙන්නේ මෙහෙමයි. දැන් ඉලෙක්ට්‍රෝන ඔයගොල්ලෝ හිතන විදිහට මේ හෙන හිමින් මෙහෙම යන්නේ නැහැ. මාර ස්පීඩ් යන්නේ. ඒතර කෙනෙක්ට ඒක ඇත්තට මේ ස්පීඩ් එකත් එක්ක ඒක වලාවක් වගේ. දැන් එතකොට මෙන්න මේ ඉන්න ඉලෙක්ට්‍රෝන මේ දෙන්න මෙයා ෆ්ලුවරින් ගාවට පොඩ්ඩක් ලං වුණාම මෙයා දඟ කරන්නේ ෆ්ලුවරින් ගාව. මේ හයිඩ්‍රජන් ගාව නෙවෙයි. එහෙම වුණාම එයාගේ වලාව විහිදෙන්නේ මෙන්න මේ විදිහට. කියන්නේ ෆ්ලුවරින් ගාව වලාව වැඩි. ඉලෙක්ට්‍රෝන වලාව වැඩි. එහෙම වුණාම ඇත්තටම ඉලෙක්ට්‍රෝන බලන් ගියාම සාන්ද්‍ර වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්නේ ෆ්ලුවරින් ගාව. ඉලෙක්ට්‍රෝන ඝනත්වය ෆ්ලුවරින් ගාව වැඩි වෙනකොට මේ පැත්ත ඍණ වෙනවා. ඒත් මම මේක නිරූපණය කරේ ත්‍රිමාන ආකාරයෙන් මේක අපි අර පැහැදිලි කරන්න විතරයි අඳින්න. පැහැදිලි කරන්න විතරයි ත්‍රිමාන ගතිය අඳින්න. ඒක ඇත්තම අදහස ඉලෙක්ට්‍රෝන සාන්ද්‍ර වෙලා කියන එක. නැත්නම් කෙනෙක් කල්පනා කරේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ දෙකයි දෙන්න කොහමද මෙතනට ඇදුනට පස්සේ මේ වගේ මෙතන මහත් උනේ කියලා. නෑ ඒක තීරණය කරන්න මෙයාගේ ගමන් පතේ. එහෙම නැත්නම් මෙයා සාන්ද්‍ර වීමක් වෙනවා. සාන්ද්‍ර වෙනවා කියන්නේ එයාගේ හැසිරීම නිසා ඉලෙක්ට්‍රෝන වලාවක් ඇති වෙනවා. හරි ඒක ඇත්තම පැහැදිලි කිරීම. මම මෙතන ඩෙල්ටා ලකුණ පොඩ්ඩක් ලොකුවට දාලා තියෙන එක චූට්ටට අදින්නද මම පේන්න දැන් මේ තව කෙනෙක් ගන්න ඇමෝනියා වගේ අයගෙත් එහෙම එන්නේ. එච්චර ගොඩාක් නැහැ.
ඇත්තටම සාසානික බන්ධන පෙන්නන ඕනම කෙනෙක් මේ වගේ ද්‍රවීකරණයකට ලක් වෙනවා. ඔන්ලයින් නොවුනා නම් මම ඊට වඩා හොඳට කියලා දෙනවා තව කාරණා උදාහරණත් එක්ක නමුත් අපිට ටිකක් අමාරුයි. ඒ නිසා මේ විදිහට මුලින් මතක තියාගන්න මම රිවිෂන් එකකදී ඔයගොල්ලන්ට තවත් ගැඹුරට මේක ගැන කතා වෙන්න. හරි. CO3 2- පෙන්වන්න කියලා තියෙනවා ඇඳලා මේක අඳින විදිය මම හිතන්නේ ලුයිස් විව්වේද අඳින්න කියන්නේ එහෙම වෙන්න ඕන නේද? හරි. මේකට ආශ්‍රිතවද කියලා මම පොඩ්ඩක් බලන්න. මම මෙතන පොඩ්ඩක් මකන්නම් මේ විව්වේ අඳින්න. කාබන් ඉන්නවා. අද කාබන් වටා ඉලෙක්ට්‍රෝන මෙයා ගාව බන්ධන 4 ඇති කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට ඔක්සිජන් 3 දෙනෙක් ඇති කරනවා. මේ කිව්වේ මෙන්න මෙයා හොඳ නැත්නම් කට්ටිය බලමු මොකද. CO3 2- මේකට කියනවා කාබනේට්. එතකොට මේ කාබනේටේ මේ විදියට ඔක්සිජන් ඉන්නවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදියට ඉන්නේ. ඍණ. මෙයා ඍණ වෙලා මෙයාත් ඍණ වෙලා මෙයා සාමාන්‍ය විදියට. ඒක නිසා තමයි CO3 මෙන්න CO3 3 දෙනයි 2- දෙන්නේ කියලා. මයිනස් ආවේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන එකතු වෙලා. වැඩිපුර ඉලෙක්ට්‍රෝන එකතු වෙලා. මේ වෙලාවේදී කට්ටිය ඒ පාර අහයි කොහොමද මේකේ ද්‍රවීකරණය වෙන්නේ කියලා. මේ කාබන්ගේ අගය ඔයගොල්ලෝ දන්නවා 2.5ක් වෙනවා. මේ ඔක්සිජන් අගය 3.5යි. ඒතකොට ද්‍රවණය ගැන කතා කරොත් මේකේ බන්ධනවල මෙන්න මේ විදියට මෙන්න මේ ආශ්‍රිතව ඍණ වෙනවා. මෙයා ධන ස්වභාවයක් වෙන ධන ගතිය වැඩි. මේ අනිත් ගැටලුව තමයි මේක ඍණ නිසා මේ පැත්ත කොහොමත් ඍණයි. පට්ට ඍණයි. එනම ඍණයි. කොහොමත් මේක ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. කොහොමද ද්‍රවීකරණය වෙලා තියෙන්නේ? හෙනටම ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. හරි. ඒක චුට්ටම මතක තියාගන්න. මේ පාඩමේ වැදගත් වෙන්නේ මේ ද්‍රවීකරණය වැදගත් වෙන්නේ ඕගොල්ලන්ට 11 වසරේ මිශ්‍රණ පාඩමේ තියෙනවා ද්‍රවීය නිර්ද්‍රවීය කියලා කෙනෙක්. අහලා තියද්දන්නේ නැහැ. නිකම් 11 වසරේ මිශ්‍රණ වල ද්‍රවීය නිර්ද්‍රවීය ගැන කියලා දෙනකොට පට්ටම වැදගත්. මට අයිමත් කියලා දෙන්න වේවි මේකට කොහොමත් කියලා දෙන්න වෙනවා. ඒ නිසා මේක තමයි ද්‍රවීය මම කාබනේට් එක ඇඳේ අරක. හරි. මෙහෙමයි කාබනේට් අඳින්නේ. එක සදාල්නේ මෙතන. මේ කාබනේට්. හරි. ඔන්න දැන් ඒකත් ගැටලුව හරි. දැන් ඊළඟට එන්නේ අන්තර් අණුක බන්ධන. අන්තර් අණුක බන්ධන. අපේ සිංහල සුමිස්සගේ නේද? සිංහල වල මහාචාර්යවරයා නේද? දන්න සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගමු නෑ. මොකද? දන්න සිංහලෙන් මොකද? ඒක මට මතකයි. ඔව් එහෙම මොකද එකක් තියෙනව නේද අපේ පාඩේ? හරි. අපි සුමිස්ස නේද? මේ මට දැන් ඔයගොල්ලෝ සිංහල දන්නවා මට කියන්න මෙන්න මේ අන්තර් කියන එකේ වචනේ අන්තක් කියන එකේ වචනේ සිංහල මේ දැන් යන සිංහල පාඩම සිංහල ඉගෙන ගමු දන්න සිංහල ඉගෙන ගමු අන්තර් කියන එකේ අන්තක් කියන එකේ තේරුම මොකක්ද අන්තර් කියන එකේ අන්තක් කියන එකේ තේරුම අහලති නේද මේ සිංහල මම සයන්ස් නෙවෙයි මේ සිංහල කවුරු හරි මට දරුවන්ගේ සමහරට අම්මලා තාත්තලා ඇති සිංහල ප්‍රවීණ අය මට ඒ කෙනෙක් හරි මයික් එක ඔන් කරලා කියන්න පොඩ්ඩක් අන්තර් කියන්නේ දෙදෙනෙක් අතර තියෙන සම්බන්ධය. අන්තක් කියන්නේ හරි thank you මම වචනේ මෙහෙම ගන්නම්කෝ අන්තර් පාඨශාලීය තරඟ මොකක්ද අර්ථය පාසල් අතර තියෙනා වූ තරඟ අන්තර් එතකොට ඒකෙදි පාඨශාලාව එහෙම නැත්නම් ඒ පාසලේ ළමයින් එක්ක කිසිදු තරඟයක් නැහැ ඒ පාසල තරඟ කරන්නේ වෙනත් පාසලක් එක්ක අන්තර් නිවාස තරඟ ඒ නිවාසය දැන් හිතමු අපි පාසලක යම් නිවාස තියෙනවා නම් ඒ නිවාසය තවත් වෙනත් පාසලක ඒ පාසලෙම අනිත් නිවාසයක් එක තමයි සටන් කරන්නේ. තමන්ගේ ඉන්න සගයොත් එක්ක එයා අයිති නැහැ. අන්තර් කිව්වේ අර දරුවා කිව්වා වගේ දෙන්නෙක් අතර පවත්නා සම්බන්ධයක්. අන්තර් සම්බන්ධතා. ඔය එක් අවස්ථාවලදී තියෙන්නේ රටවල් අතර තියෙනවා අන්තර් සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම කියලා. ඒ අපේ රටේ ඉන්න උගත් බුද්ධිමත් මහජනයාට හිතර්ෂී නේද? පාලුවෝද කවුද කට්ටිය රට ගිහිල්ලා අර
අන්තර් සම්බන්ධතා ඇති කරගන්න. අපි දන්නේ මොන සම්බන්ධතා ඇති කරනවද කියලා. කොහොම හරි මේක ඇති කරගන්න. ඒ කියන්නේ අන්තර් කියන්නේ පාර්ශව දෙකක් අතර ඇති කරගන්න දෙයක්. අන්තක් ගැන මතක් කරනකොට ඔයගොල්ලන්ට හරි සුන්දර වචනයක් මතක් වෙන අපේ සේනස ඔක හොඳට කියනවා නේද? අන්තපුරය. සේනස ඉතිහාසයනේ ඉතින් රජ්‍ය කාලේ ඉඳන් පැවතෙන්නේ. රජ්‍ය කාලේ බඩුවක් සේනස. අන්තක් කියන්නේ නේ මම ගන්න අන්තපුරය කියන්නේ මොකද්ද? අන්තපුරය. අර මේ සිංහලෙන් තමයි මේ වැඩේ යන්න ඕන සයන්ස්. අන්තපුරය කියන්නේ මොකද්ද? දරුවෝ සිංහල දන්නවා. අන්තපුරය. මම කිව්වේ දරුවන්ගේ දෙමව්පියෝ අහන් ඉන්නවා නම් චුට්ටක් මට එයා කියන්න මම දන්නවා මෙතන ඉන්න දෙමව්පියන්ගේ ගොඩාක් අය ඉන්නවා. ගුරුවරු වගේම ශිෂ්‍යත්වෝ ඒ ආශ්‍රිත ගුරුවරුත් ඉන්නවා එහෙමම. මට ඒ නිසා චුට්ටක් ආන්සර් එකක්. අන්තපුරය. විශාල රජවාසලක අන්තපුරේ රජතුමා රජතුමා දුකි ඔක සේනස ඉගෙනුණා නේද? සුද්ධ සිංහලෙන් කියලා දෙනවා නේද? සුද්ධ සිංහලෙන් කියලා දෙන්න. ඔව් thank you answers කීපයක් chat box එකේ දාලා තියෙනවා. අන්තපුරය කියන්නේ රජමාලිගාවක් තියෙනවා. රජමාලිගාව නිර්මාණ කරන්නේදී නගර නිර්මාණ කරන්නේදී ඉස්සර හිටිය හොඳම නගර නිර්මාණ කරුවෝ මේ අන්තපුරය නිර්මාණය කරන්නේ. අන්තපුරය කියන එකේ තේරුම තමයි ඇතුළෙම තියෙන පුරයක් නගරයක්. මේ පුරයේ විශේෂත්වයක් තියෙන දැන් මේක ප්‍රසිද්ධ වෙන අන්තපුරය කියන රජතුමාට ඉන්න බිසෝවරු කියන එකනේ. බිසෝවරු ඉන්නවා. හරි. ඒක එක්තරා උපකොටසක්. හරිද? ඒක උපකොටසමයි කියලා දෙන හරියටම පොඩක් මේ වචනෙත් ගන්න එපා මට. අන්තපුරය කියනකොට ඒ විශාල නගරයේ අපි හිතමු රජමාලිගාව පිට නගරයේ එක පුරයක් තියෙනවා අන්තපුරය. ඒ පුරය ඇතුළතම තියෙන පුරයක්. මේ පුරයේ ඔයගොල්ලෝ දන්නවා දියකාවල් මෙහෙම දාලා අයිමත් මේකේ තියෙනවා මාලිගා හොඳට හදලා ඒක තියෙනවා. මේ පුරයේ සියලු සැප සම්පත් තියෙනවා. ඉතින් ওই සැප සම්පත් අතර රජතුමාට ඕනගෙන බිසවුරුත් ඉන්නවා. ඉතින් අන්න ඒ නිසා අන්තපුරය කියලා හඳුන්වනවා අර අපේ කට වචනෙට එක දෙයක් දැකලා බිසවුරු තමයි කියලා. නැහැ ඒක නෙවෙයි ඇතුලේ තියෙන මේ වගේ කොටසක් තියෙනවා. ඒකේ සියලු සැප සම්පත් තියෙනවා. අන්න ඒක තමයි අන්තපුරයක් වෙනම පුරයක්. හරි ඒකේ සියලු සම්පත් තියෙනවා. ඒකේ ඒ රජතුමා හඳුන්වන විදිහට පුරයේ තියෙන සැප සම්පත තමයි තමයි යාට තියෙන බිසවුරු. නිසා එතන ඉන්නවා බිසවුරු ගොඩාක්. ඒ අය අන්තපුරයේ නමින් හඳුන්වනවා. ඒකයි හේතුව. හරියට නිකන් අර සයන්ස් වලට අනුව නම් ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. පිටේ කෘත්‍ය වුවාම ළමයි ලියන්නේ මල පහ කහ පාට කියලා. ඒක කෘත්‍යයක් නෙවෙයි වැඩක්. හැබැයි පිටේ කෘත්‍ය මේද තෛලෝදකරණය. අන්න ඒ වගේ දෙයක්. ඔයගොල්ලෝ තේරුම් ගනිවි. අන්තපුරය කියන්නේ ඒ රාජවාසලේ තියෙන ප්‍රධානතම ස්ථානය. ඒක සියලු සැප සම්පත් සහිත රජතුමාට ඉන්න පුළුවන් ඕනම දේශගුණයක ඕනම කාලයක ඉන්න පුළුවන් ආකාරයේ එක්තරා ප්‍රදේශයක් අන්තපුරය කියන්නේ. ඒකේ මට වචනේ අර්ථය ගන්න ඕනුනේ අන්තක් කියන්නේ ඒ තුලම පවතිනවා කියන එක. ඒ තුලම පවතිනවා කියන එක. අන්තර් කියන්නේ දෙදෙනෙකු අතර දෙපාර්ශ්වයක් අතර දෙකොටසක් අතර පවතිනවා කියන එක. එහෙනම් අන්තර් අනුක බන්ධන මාර්ගයක. දැන් මේ බන්ධන දෙන්න මේ කපල් දෙකක් එකට ඉන්නකොට මේ කපල් දෙන්න අන්තර් අනුකාකර්ෂණ බල ඇති කරනවා. මේකට තව වචනයක් තියෙනවා හරි ලස්සන වචනයක්. අනියම් බන්ධන කියලා. අනේ එහෙමනම් තේරෙන්නේ අනියම් සම්බන්ධතාව වගේ නිකන්. අනියම් බන්ධන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම ඒක කිව්වේ ටිකක් ඔන්ලයින් කරනකොට ටිකක් හරි අපහසුයි. මට ෆිසිකලි කරා නම් හරි ලේසි කියලා. කමක් නැහැ. අපි මෙහෙම කතා කරමුකෝ. වැඩේ තේරුම් ගන්නත් එපා. ජලාණුව ඉන්නවා. ජලාණුව දැන් හොඳටම පැහැදිලි ජලාණුවේ ව්‍යුහය ගැන පොඩි අවබෝධයක් දැන් තියෙනවා. තව ඔන්න අවබෝධය වැඩි කරන්න යන්නේ මම. ජලාණුවේ ද්‍රවීකරණය වෙලා කිව්වා මෙයා ධන විදියට මෙයා ඍණ විදියට. මේව ඍණ දෙකක් දැම්මයි කියලා කිසිම ගැටලුවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් එක ඍණ කෙනෙක් කිව්වොත් පෙන්වනවා ඒක ගැටලුවක් නැහැ. එහෙනම් මේක ද්‍රවීකරණය වෙලා. මේ ද්‍රවීකරණය වුණාට පස්සේ ඔයගොල්ලෝ හිතන්න එක ජලාණුව නෙවෙයි ජලය වතුර වීදුරුවක් ගත්තොත් තියෙන්නේ. ජලය ගොඩාක් තියෙනවා. එතකොට මේ ජල අණුව තවත් වටේ ඉන්න ජලාණුත් එක්ක ඇති කරගන්නවා බන්ධන. බලන්න තවත් ජලාණුවක් ඉන්නවා. මෙහා පැත්ත ධන මේ පැත්ත ඍණ. ඔන්න.
තවත් ජල අණුවක් මේකේ අසර කොහෙන් හරි ඇවිල්ලා. ඇවිල්ලා නෙවෙයි ඇත්තටම ඉන්නවා. එහෙම අවස්ථාවකදී මෙන්න මේ ඩයල් එක මේ හයිඩ්‍රජන් ඇත්තටම පට්ට විදියට බොන්ඩ් එක බන්ධනය ඇති කරලා තින්නේ ඔක්සිජන් එක. සරල භාෂාවෙන් කියව හයිඩ්‍රජන් මැරි කරලා ඉන්නේ ඔක්සිජන්. හැබැයි මේ හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි මේ අනිත් ගෙදර ඉන්න ඔක්සිජන් එක හයිඩ්‍රජන් පොඩි මෙව් එකක් ඇති කර ගන්නවා. මෙව් එකක්. ඒකට අපි කියනවා අන්තර් අණුක බන්ධන. අන්තර් කියන්නේ දෙන්නා අතර අණු දෙක අතර ඇති කර ගන්නවා බන්ධනයක්. ඒකට අපි කියන තව වචනයක් අනියම් බන්ධන කියලා නැත්නම් අන්තර් අණුක බන්ධන. මෙන්න මේ බන්ධනේ අන්තර් අණුක බන්ධන කියලා නම් කරනවා. අන්තර් අණුක බන්ධන. තව වචනයක් ලියුවා අනියම්. ඒ වචනේ දැන් යොදෙන්නේ නැහැ අනියම් මම ඒකේ උනාට කියලා දෙන්න තේරුම් ගන්න පොඩ්ඩක් ලේසි වෙනවා අනියම් කියන දුන්නේ. මේක ඉස්සරම කියලා දුන්නා අනියම් කියන වචනේ දැන් කියලා දෙන්නේ නැහැ. අන්තර් අණුක බන්ධන කියන වචනේ තමයි භාවිත කරන්නේ මේ දෙන්න අතර. ළමයි බැලු බැල්මට ඕගොල්ලන්ට පේන විදිහට මොකද්ද මේ බන්ධනයේ ශක්තිමත්ද දුර්වලද? ඕගොල්ලන්ට පේන විදිහට කියන්නේ මේ අනියම් බන්ධනයේ අන්තර් අණුක බන්ධනයේ ශක්තිමත්ද දුර්වලද? ශක්තිමත්ද දුර්වලද? පේන විදියට පට්ටම දුර්වලයි. හෙනම දුර්වලයි. හරිද? මේ අනියම් බන්ධන මේවා හෙන දුර්වලයි. පෞල් කැඩෙන ඒවා. මේවා කඩල යන ඒවා. හැබැයි මේ බන්ධන නිසා තමයි වතුර ඔයගොල්ලෝ බොන විදියට තියෙන්නේ. සහ වතුරට ගොඩාක් ಗುಣ ලැබිලා තියෙන්නේ ඒ නිසා. මේ බන්ධන නිසා. ඒතර බලන් ගියාම මේ අන්තර් අණුක බන්ධනත් මේ අයගේ තියෙනවා. දැක්කද? මෙයාලා ඇති කරගන්න ප්‍රධාන බන්ධන දෙක තමයි අයනික බන්ධන හා සාසන්නිජ බන්ධන. මේ ඇඳලා තියෙන සාසන්නිජ බන්ධන. මේ සාසන්නිජ බන්ධන ඇති කරගෙන මුන් නිකන් ඉන්නේ නැහැ. මුන් ද්‍රවණය වෙලා ද්‍රවණය වුණාට පස්සේ තව ජල අණුත් එක්ක මුන් ලව් කරන්න යනවා. ඒ ආශ්‍රිතව අන්තර් අණුක බන්ධන ඇති වෙනවා. ඔන්නෝකේ සරල සංසිද්ධිය. හරිම ලේසි. ඒතකොට අන්තක් අණුක බන්ධන කියලා වර්ගයක් අපි උගන්වන්නේ නැහැ ඔයගොල්ලෝගේ සිලබස් එකේ. අන්තර් එහෙම එකක් නැහැ. අන්තක් කියන්නේ මේ ඇතුළ ඇතිවන බන්ධන. ඒව කොහොමද බන්ධන ඇති වෙලා තියෙන්නේ? අන්තර් අණුක බන්ධන තමයි උගන්වන්නේ. අන්තර් කියන්නේ දෙන්න අතර ඇති වෙන බන්ධන. හරි. අන්තර් අණුක බන්ධන. දැන් ඔන්න ඕක පැහැදිලි ඇති. මට චූට්ටක් අන්තර් අණුක බන්ධන කියන තැන ඔතන කොටුවක් ඇඳලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අන්තර් අණුක බන්ධන කියලා ඊළඟ ටොපික් එකේ යටතේ කොටුවක් ඇඳලා තියෙනවා. ඒ කොටුවේ මෙන්න මේ රූපය, මේ ව්‍යුහය දානවනේ මම ඊළඟට විස්තරේ කියන්නම් මොකක්ද එන්න ඕන කියලා. මේ රූපය විතරයි හරියට දාන්න ජල අණුවක් දෙකක් ඇඳලා තිනවා. තව අඳින්න පුළුවන් මම අපහැදිලි වෙන්න නිසා ඇඳෙන්නේ නැහැ. මේ විදිහට අන්තර් අණුක බන්ධන ඇඳලා තිනවා. මම ගෙදරදී පොඩි වැඩක් හොයාගෙන එන්න දෙන්නම්. මම චූටි දෙයක් ප්‍රශ්නයක් අහනවා. ජල අණුවකට අන්තර් අණුක බන්ධන කීයක් තියාගන්න පුළුවන්ද කියලා මම ප්‍රශ්නයක් අහනවා. ජල එක අණුවකට තව ජල අණු වටේ කී දෙනෙක් අන්තර් අණුක විදිහට තියාගන්න පුළුවන්ද කියලා මම පොඩි ප්‍රශ්නයක් අහනවා. පොඩ්ඩක් ගෙදරදී හොයන්න, හිතන්න, හිතලා ගන්න පුළුවන්, තර්ක කරලා ගන්න පුළුවන්. ඒක හිතන්න. හරිද? එතකන් මේ රූපේ කොටුව තුල දාමු අපි.
ඇඳලා අවසන් නැති එතන පොඩි වාක්‍යයක් කීපයක් තියෙනවා ලියා ගන්න. දිග පේලි කීපයක් තියෙනවා තිත්තිරි දාලා නේද? දිග පේලි වගේක්. ප්‍රශ්නයක් මොකක්ද චුට්ටක් දෙන්න බලන්න. ජලයට විතරම නෙවෙයි. තව තියෙනවා විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නේවි ද්‍රවීය සංයෝග කියලා වර්ගයක්. ද්‍රවීය සංයෝග. මෙන්න මේ ද්‍රවීය සංයෝගවල ඇත්තට මේ ඔයගොල්ලන්ට උගන්වන මේ අන්තරාණුක බන්ධන මෙයා විතරක් නෙවෙයි. මේකේ වර්ග ගණනාවක් තියෙනවා. හරිද? අන්තරාණුක බන්ධන වර්ග ගණනාවක් තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන කියලා වෙනම තියෙනවා. එයා විතර ෆෝන්කල් තියරි අනුව වෙනම එකක් තියෙනවා. ඒ තියරි නැහැ. මම මෙහෙම කියන්නම්. ඔයගොල්ලන්ට 11 දී තියෙනවා. ඔයගොල්ලෝ සිලබස් එකේ වපසරිය අතර කතා කරොත් ද්‍රවීය සංයෝග කියලා තියෙනවා. ද්‍රවීය කියන්නේ මෙහෙම ද්‍රවණය වෙන්න පුළුවන් සංයෝගනේ. අන්නේ ද්‍රවණය වෙන්න පුළුවන් සංයෝගවල සෑම එකම අන්තර් අණුක බන්ධන ඇති කරගන්න පුළුවන්. මම ඊළඟට පොඩි උදාහරණයක් ගන්න ඉන්නේ සරල උදාහරණයක්. ඒ කියන්නේ ඒ ද්‍රවීය සංයෝග ඕනෑම එකක් අතර ගන්න පුළුවන්. මේ වගේ ඇතිවන ඒ කියන්නේ ද්‍රවණය වෙලා ඉන්න සංයෝගය තවත් ද්‍රවණය වෙලා ඉන්න සංයෝගයක් අතර බන්ධනය ඇති කරගන්න පුළුවන්. ජලය ජලයම විතරක් නෙවෙයි හරිම විදියට. හරිම විදියට ජලය ජලයම විතරක් නෙවෙයි. මම උදාහරණයක් ගත්තොත් ඇල්කොහොල් කියන්නේ මද්‍යසාර මද්‍යසාර බෝතලයේ මද්‍යසාර අණුවක් තවත් මද්‍යසාර අණුවක් එක්ක බැඳෙන්න පුළුවන්. ඒ විතර මේ මද්‍යසාර අණුව ජල අණුවක් එක්ක බැඳෙන්න පුළුවන්. මොකද මේ වගේ ධන ඍණ නිසා තව අනියම් බන්ධන එහෙම නැත්නම් අන්තර් අණුක බන්ධන ඇති වෙන්න පුළුවන්. ජලය විතර නෙවෙයි අපි ප්‍රධාන වශයෙන් ජලය ගැන ගන්න හේතුව තමයි ඔයගොල්ලෝ 10 වසරේ පළවෙනි පාඩමේ තියෙනවා ජලය සතු ගුණාංග. ඒ ජලය සතු ගුණාංග වලට විශේෂම හේතු උනේ මෙන්න මේ අන්තර් අණුක බන්ධන. තාපාංක ඔයගොල්ලෝ දන්නවා 100 දක්වා තියෙනවා. ඒ වගේම තමයි මේක හොඳ ද්‍රාවකයක් වෙලා තියෙනවා. මේක කාම උෂ්ණත්වයේ ද්‍රවයක් වෙලා තියෙනවා. ද්‍රවීය ගුණ පෙන්වනවා. ওই හැම සාධකයකටම හේතුව අන්තර් අණුක බන්ධන මේ ආශ්‍රිතව කරතින නිසා. හරිද? මම අනිත් තව උදාහරණයකට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ අන්තර් අණුක බන්ධන වෙන අයත් එක්ක ඇති වෙන්නේ කියලා. හරි. අපි ඒ නිසා අරක ගෙදරදී හොයන්න ඕන ජල අණුවත් එක්ක තවත් ජල අණු කීයකට ඉන්න අන්තර් අණුක බන්ධන ඇති කරගන්න පුළුවන්ද කියන කාරණා. හොඳයි. අපි රූල් වල පොඩ්ඩක් ලියමු. චූටි කාරණාවක් ලියාගමු. චූටි කාරණයක්. ජල අණුවක් ද්‍රවීකරණයට ලක් වූ පසු ජල අණුවක් ද්‍රවීකරණයට ලක් වූ පසු තවත් ජල අණු සමග අන්තර් අණුක ආකර්ෂණ බල හෙවත් අන්තර් අණුක බන්ධන සාදා ගනී. අන්තර් අණුක ආකර්ෂණ බල සාදා ගනී. ඊළඟ රූලෙන් මේ නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණ කිහිපයක් නම් කියලා කර්ම එකක් දාමු. පල්ලෙහා හොඳට ඉඩ තිනවා. අද රූල් ටික ඉඩ තිනවා. ලස්සනට ලියමු.
පළවෙනි තරුව. පළවෙනි තරුව. පළවෙනි තරුව. ජලෙහි තාපාංකය ඉහළා ගයක් ගැනී. පළවෙනි තරුව. ජලෙහි තාපාංකය ඉහළා ගයක් ගනී. දෙවැනි තරුව. දෙවැනි තරුව. ජලයට ඉතා විශාල විශිෂ්ට තාපධාරිතාවයක් ඇත. ජලයට ඉතා විශාල විශිෂ්ට තාපධාරිතාවයක්. ජලයට ඉතා විශිෂ්ට තාපධාරිතාවයක් ඇත. චුට්ටක් මතක තියන්න මේකටම කියනවා වීතාදාගය කියලා. වීතාදාගය කියලා කියනවා. ජලයට විශාල විශිෂ්ට තාපධාරිතාවයක් ඇත. අන්තිම පොයින්ට් එක. අන්තිම පොයින්ට් එක. අයිස් වලට වඩා අන්තිම පොයින්ට් එක. අයිස් වලට වඩා ජලයට වැඩි ඝනත්වයක් ඇත. අයිස් වලට වඩා ජලයට වැඩි ඝනත්වයක් ඇත. අයිස් වලට වඩා ජලයට වැඩි ඝනත්වයක් ඇත. හපෝ මේ බන්ධන දුර්වල ඇත්තනම බන්ධන බිඳිනවා. ඇත්තනම බන්ධන බිඳිනවා. හැබැයි විශේෂත්වය තමයි මම හොයන්න කියපු ප්‍රශ්නේ තමයි එක ජලාණුවකට තව ජලාණු කීයක් තියාගන්න පුළුවන්ද? එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද පහද තවකට ඇඟිලි වලින් පෙන්නනවා. එයාගේ කීයක් තියාගන්න පුළුවන්ද එක ජලාණුවක් වටා? ඇත්තටම ජලාණුව හරිය සුවිශේෂී වෙන්නේ මේ බන්ධන සංඛ්‍යාව නිසා. අර කිව්වාගේ රත් කරනකොට ඇත්තටම නැති වෙලා යනවා. හොඳේ. රත් කරනකොට ඒක වාෂ්ප වෙනවා. ඇත්තටම වාෂ්ප වෙනවා කියන්නේ ඒක. බන්ධන දුර්වල වෙනවා. අපි පොඩි සින්දුවකුත් අහලා එමු නේද? ගොඩක් දවසකින් ගිය සතියේ මම කරා ඊයේ 11 හවසට දාන්න බැරුණා. පොඩ්ඩක් සින්දුවකටත් ගිහිල්ලා අපි ඊළඟ කොටසට එමු. මම ඊළඟ පැහැදිලි කිරීමටත් එන්නම් සහ අපේ ඊළඟට කතා කරන්න තියෙන අන්තිම කොටස කියන්නේ සංයෝගවල ද්‍රවාංක හා තාපාංක ගැන. ඒ කොටසෙන් අපි ඉවර ගන්න තියෙන්නේ. අපි ඒ නිසා පොඩි ගීතයකට ගිහිල්ලා එමු. ලස්සන සින්දුවක් ඉංග්‍රීසි සොංග් එක දරුවෙක් නැවුවේ. ඒක අපි මොන පොඩි ගීත. හොඳයි. මම ඔන්න කියලා දෙන්න යන්නේ මේ දැන් අන්තිම පාඩමේ අන්තිම ටික ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අන්තරාණුක ආකර්ෂණ බලයට අර දරුවෝ අහපු ප්‍රශ්නෙට තවදුරටත් ඔන්න පැහැදිලි වෙන මම පොඩි උදාහරණයක් ගන්නවා. මේ ඔයගොල්ලෝ දැකලා තියෙද මධ්‍යසාර? මධ්‍යසාර දැකලා තියෙද? අපි ඔයගොල්ලෝ කියනවා ඇල්කොහොල් කියලා කියනව නේද? ඇල්කොහොල්. කොහොල්. ඇල්කොහොල්. එහෙම නැත්නම් මධ්‍යසාර. මධ්‍යසාර වර්ග ඔයගොල්ලෝ දන්න විදිහට ගොඩක් තියෙනවා. හොඳද? පොඩ්ඩකට මතක තියාගන්න මධ්‍යසාර වර්ග ගොඩක් තියෙනවා. එකක් තමයි අතිශය ප්‍රචලිතේව තමයි ඔය සමහර එක්තරා හන්දිවල තියෙනවා එක් ස්ථානයක්. එතනින් මුදල් ගෙවලා ගත්තට පස්සේ එතනින් එනකොට හොඳට කෙලින් යන මිනිස්සයා හතර ගාට්‍රෙන් යන මධ්‍යසාර වර්ගයක් තියෙනවා. ඒකෙන් අදහස් කරේ ඔයගොල්ලෝ සුලභව දන්න අර මිනිස්සු බොන මධ්‍යසාර එකක් තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි. හොඳට මතක තියාගන්න මධ්‍යසාරවල අපි වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි මෙතනෝල් කියලා වර්ගයක් තියෙනවා. මෙතනෝල්. අනිත් එක එතනෝල්. හරිද? එතනෝල් කියන්නේ දැන් CH3CH2OH. මේ එතනෝල්. මේ OH කාණ්ඩයේ තියෙන අය ඇත්තටම මධ්‍යසාර කාණ්ඩය. ඒතර මිනිස්සු බොන්නේ මේක. හොඳ. මේක බොන්නේ. මේකට කියන්නේ එතනෝල් කියලා. එතනෝල්. හරි. ලංකාවේ මධ්‍යසාර හදන්නේ අඩුවෙන් රටින් එතනෝල් කියන ස්ප්‍රීට් එක ගෙනල්ලා තමයි ඒක කලවම් කරලා තමයි එක් කොයි මධ්‍යසාර වර්ග හදන්නේ. හොඳේ. හොඳට මතක තියාගන්න එක. එහෙම හදන්නේ. මෙතනෝල් ලංකාවට ගෙනනවා මෙතනෝල් ගෙන්නන්නේ මේක නම මෙතනෝල්.
ඔයගොල්ලෝ මතක ඇති මම දවසක් ඔයගොල්ලෝගේ පොතේ පිටිපස්ස ලියන්න දුන්නේ මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් හෙක්ස් හෙප් ඔක් කියලා වචන වගේ. මෙන්න මේ වලින් හැදෙන්නවද? පස්සේ ඔයගොල්ලන්ට ඕගනික් කෙමිස්ට්‍රි වල 11 වසරේ 14 වෙනි පාඩමේ අහුවේ. අද මේ වචනත් එක්ක එන හරබය. මට කියන්න ඕනේ මේකයි. මේ ඇල්කොහොල් මේ මද්යසාර මෙයා භාවිතා කරන්නේ ඩයි දිය කරන්නේ. විශේෂයෙන් ගාමන්ට් වල ওই ඩෙනිම් ඩයි වර්ග එක එක ඇඳුම් වලට දාන ඩයි වර්ග දිය කරලා ඇඳුම් වලට දාන්නේ මෙන්න මේ මෙතනෝල් හදා. හරි. මේ එතනෝල් මේක තමයි ওই මිනිස්සු බොන්නේ. ඒක නෙමෙයි ප්‍රධානම කාර්යය එතනෝල් කියන එකේ. නමුත් එතනෝල් මිනිස්සු භාවිතා කරන්නේ බොන්න. කමන්නේ ඒක බිව්ව කියමු. මේක බිව්වොත් නම් on the spot අතට සල්ලි හොඳ. අතට සල්ලි හම්බ වෙන්නේ නැහැ on the spot. මේක බිව්වොත් මැරෙනවා. හරිද? එහෙම වෙලා තිනවා මම ඒ සිදුවීම් කියන්න යන්නේ නැහැ. වැඩක් නැති නිසා. එතනෝල් හොඳට මතක තියාගන්න ද්‍රවීය සංයෝගයක්. කොහොමද ද්‍රවීය වෙන්නේ? මේ සංයෝගය CH3CH2OH මෙන්න මෙයා. මේ හයිඩ්‍රජන්ගේ විද්‍යුතතාවයේ 2.1යි මෙයාගේ 3.5යි. එතකොට මේකේ මෙන්න මේ ස්ථානයේ ඍණ වෙනවා මේ ස්ථානයේ ධන වෙනවා. මෙන්න ද්‍රවීකරණය වෙලා. ඇත්තට මේ අවස්ථාවේ මොකද වෙලා තියෙන්නේ? මේ ද්‍රවීකරණය වෙලා. දැන් පොඩ්ඩක් හිතන්න. කවුරුවත් ඔබලා දැකලා ඇති යම් පාටි එකකට හෝ මොකට හරි ගියාට පස්සේ එතන ඉන්න මිනිස්සු මේ මද්යසාර පානය කරනවා මද්යසාර බොනවා. කවුරුවත් අර බෝතලේ කඩාගෙන හිම් පිටින්ම හලා ගන්නවද? නැත්නම් කෝප් එකකට දාගෙන අර හෙන වැදගත් විදිහට කියලා හිතාගෙන මෙහෙම දාගෙන බොනවද? නෑ. ඔකට තව මොනවද මිශ්‍ර කරන? මොන දරුවනේ මිශ්‍ර කරන්නේ? මම මේ බොන්න පුරුදු කරන්නේ නෑ. මම කෙමිස්ට්‍රි උගන්වනවා. මේ විද්‍යාව. මේ මොන එකකට දාන්නේ? මොනවද දාන්නේ? ඔකට සරල සිංහලෙන් කියනවා very good කට්ටිය answers දීලා තියෙනවා. වතුර දානවා නැත්නම් ඔකට සල්ල විදිහට සෝඩා දානවා කියලා දෙනවා. නැත්නම් ඔයගොල්ලෝ කියනවා නේද සැන්ඩි කරනවා කියලා. දැන් ඔයි බොන මිනිස්සයා කෙමිස්ට්‍රි දන්නවද? ඒ මිනිස්සයා ඕක ගැන ඔයි වතුර දාන්නේ, ඔයි ඕකට සෝඩා දාන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල දැනගෙන අපෝ නෑ. ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි. ඇත්තටම වෙන්නේ මොකද්ද? මෙන්න මේකට ජලය දැම්මහම හරිද? මේ මද්යසාරයකට ජලය දැම්මට පස්සේ මම මෙයාට පොඩ්ඩක් මකරනවා. මෙයාට ජලය දැම්මට පස්සේ ජල අණුවේ ඉන්න හයිඩ්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන් මෙන්න මෙයා හොඳට මතක තියාගන්න ධනයි මෙයා ඍණයි මෙයා ධනයි. මෙන්න මෙයා ඇති කරගන්නවා මෙන්න මේ ඔක්සිජන් එක්ක අන්තරණක බන්ධනය. ඊට පස්සේ මෙහි ඉන්න තව මේ ජල අණුව ගානට හැරෙනවා. මේ හයිඩ්‍රජන් එක මේ ඔක්සිජන් බන්ධනයක් ඇති කරගන්නවා. ඔන්න ඕකට කියනවා යම් දෙයක දිය වෙනවා කියලා. නැත්තම් දිය වෙන්නේ නැහැ. හදිසියවත් ඔයගොල්ලෝ ජලයට වෙන මොනවා හරි භූමි තෙල ටිකක් දැම්මොත් ඒක දිය වෙන්නේ නැති ස්තර මතු වෙන්නේ ඒ නිසා. ඊයේ මම 9 වසරට ගන්න ප්‍රැක්ටිකල් එක මම ද්‍රාවණ දාලා ඝනත්වයට ගන්නවා ඒක ටෙස්ට් ටියුබ් එක නෑ දැන් නම් මම විශ්ේ කරා. ඔයගොල්ලන්ට පෙන්නන්න දෙන්නේ නැත්තම් කොහොමද දිය වෙනවා යනු මෙන්න මේ ඇති කරගන්න අන්තරණුක ආකර්ෂණ බල. එහෙනම් බලන් ගියාම ඇල්කොහොල් වලට මද්යසාර වලට එතනෝල් වලට ජලය දාලා කලවම් වෙන්නේ ඒ නිසා. හොඳට මතක තියාගන්න. එහෙනම් මෙතනත් ඇති වෙන්නේ මොන බන්ධනද? අන්තරණුක ආකර්ෂණ බල. මේ වගේ ගොඩාක් ඇති වෙනවා. ඒ වගේ හොඳට මතක තියාගන්න එක ද්‍රවීකරණය වෙන වර්ගයක් එක තවත් ද්‍රවීකරණය අණු දියවීමේ හැකියාවක් තියෙනවා. මේකට අපි කියනවා ද්‍රවීයතාවය කියලා දියවීම කියලා. මේ දියවීමේ ගුණය ලැබිලා දිනවා මෙන්න මේ බන්ධන නිසා අන්තරණුක බන්ධන. දැන් අන්තරණුක බන්ධන ඇති වෙන්න පුළුවන් ද්‍රවීකරණය වෙච්ච ඒවා අතර විතරයි. හරි. ඒකට ආසම නම් මෙන්න මේ සංයෝගී චුට්ටක් ලියලා තියාගන්න මේ එතනෝල්. හොඳේ මෙයා එතනෝල්. ඉංග්‍රීසි වලින් ලිව්වා එතනෝල්. මේ ජල අණුව එක කලවම් වෙන විදිය තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ පුළුවන් නම් ඒ ටියුබ් එක එතන ඉඩ මදි. කොහේ හරි උඩක හරි ඒ ටියුබ් එකේම තැනක කොහේ හරි දාලා තියාගන්න පුළුවන් නම් ඒකේ මම ඉඩක් තියලා නැහැ. මම ඉතින් මේක අත්‍යවශ්‍ය නැති නිසා. නමුත් මේක කොහේ හරි දාගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. මේ එතනෝල් ජලයත් එක්ක කොහොමද මිශ්‍ර වෙන්නේ කියලා ධන ඍණ අයත් එක්ක මෙම අන්තරණුක ආකර්ෂණ බල ඇති කරගන්න. මේක චුට්ටක් ඕනනම් අපි දාගමු. මේ ඔයගොල්ලෝ මේ සූත්‍ර දැක්කයි කියලා කලබල වෙන්න එපා හොඳේ. සමහර ළමයි බයයි මේ සූත්‍ර දැක්කහම අනේ මේව මට තේරෙන්නේ නැහැ නේද වෙනත් භාෂාවක්ද මම එහෙම හිතන්නවත් එපා. මේ අපිත් අපි මේවත් උරුමේ හොඳට මතක තියාගන්න ලියලා මේවල
පස්සේ කාලේක ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට මීට ගැඹුරට ඉගෙන ගන්නකොට හේතු සාධකත් එක්ක ඉගෙන ගන්න. නමුත් මම ඔයගොල්ලෝ මට්ටමට කියන්නේ මේ දේවල් දැක්කයි කියලා අලුත් දේවල් කියලා බය වෙන්න එපා. ගොඩාක් අය මේ සයන්ස් වලට බය වෙලා තින්නේ අලුත් දේවල් එනකොට. අලුත් දේවල් වලට බය විය යුතු නැහැ ඉගෙන ගන්නවා නම්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ අලුත් දේවල් පස්සේ යන්න, හොයන්න. මොකක්ද සාධක කියලා. මම සරලවම කියන්නේ ඕගොල්ලෝ ඕනම වැඩක් කරනකොට ඒ ගැන හිතලා කරන්න. අපේ බුදුදහමෙත් කියන්නේ ඒකනේ. ලෝක සයන්ස් වලත් මම කියන්නේ ඕකයි. අපි කන්දක් නැග්ගත් කන්ද නගිනකොට අපේ කකුල් දෙක චලනය වෙන්නේ කොහොමද? අපේ ශක්තිය වැය වෙන්නේ කොහොමද? අපි කන්ද උඩට යනකොට අපට මහන්සි දෙන අපේ ඇඟ ගැන හිතන්න. කන්ද ගැන හිතන්න. අපි කරන ක්‍රියාව ගැන හිතන්න. ඒක සයන්ස්. ඒක සයන්ස්. හරිද? මම කියන්නේ හැම ජීවිතේ හැමතැනටම මේ සයන්ස් ඔළුවේ තියාගෙන හැම එකටම යොදන්න ඕන කියලා. මම මේ මතේ නැහැ. මම කියන්නේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්වලදී සයන්ස් යොදාගන්න. හරිද? ඒක තමයි වෙන්න ඕන ඕගොල්ලෝ ඉගෙන ගන්න එක. මේ දේවල් සමහරට හිතේවි අනේ වැඩක් නැහැ නේද කියලා. නෑ මේකත් වැදගත්. මේකත් වැදගත්. මේකත් කෙමිස්ට්‍රි. විද්‍යාවේ එක්තරා කොටසක්. හිතන්න ඕන දෙයක්. හරිද? ඒතකොට හිතන්න තව දෙයක් ජලයේ දිය කරනකොට මෙතන ඇත්තේ අන්තරාණුක ආකර්ෂණ බල වලින් දිය වෙනවා කියන එක නේද කියන එකත් හිතන්න. හොඳයි. මේ රූපය අපි දාගමු. මම ඊළඟට එන්නේ අයනික හා සහසම්මිත බන්ධනවල ಗುಣ ගැන පොඩ්ඩක් කතා කරන්න, ಗುಣ වයනයක් කරන්න. හරිද? ಗುಣ මොනවාද කියන එක ගැන කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද ඔයගොල්ලෝ මතක තියාගන්න 8 මාර්ට ප්‍රකාශ විද්‍යාව පාඩම කතා කරනවා. අපිට ඊයේ සිකුරාදා පොහේ දවස නිසා කරච්ච නැති ප්‍රකාශ විද්‍යාව පාඩම ඔයගොල්ලන්ට chance එකක් තියෙනවා. ඔයගොල්ලෝ පළවෙනි දවසේ join වුණා නම් අදත් join වෙන්න මේ හැකියාව තියෙනවා. ඒ ක්ලාස් එකට මම link එක group එකට දානවා. බය නැපා my teachers එකේ නෙවෙයි group එක දානවා. මොකද seminar ආකාරයේ ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා. හොඳයි. මම එන්නම් ඊළඟ කොටසට. දැන් මේ එක් කේවල ಗುಣ කිහිපයක් තියෙනවා. මම මේ ಗುಣ බලන්න පළවෙනියටම කරනවා පොඩි පරීක්ෂණයක්. ඇටෝමක් හදාගන්න. බීකරයක් ගන්න. මේක හරි සුලභ පරීක්ෂණයක් වේවි. ඔයගොල්ලෝ බලන්න 9 වසරේ කරනවා. 9 වසරේ මේ වගේ දෙයක් කරනවා. ඒකමයි මේ අඳින්නේ. මම බීකරයක් අරගෙන මේ බීකරයකට ඉලෙක්ට්‍රෝඩ දෙකක් දානවා. ඒ ඉලෙක්ට්‍රෝඩ විදිහට මම භාවිතා කරන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩ. අපි මාධ්‍යයට දාන ඉලෙක්ට්‍රෝඩ වලට කියනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ කියලා. මම මෙතනට ඔන්න කාබන් ඉලෙක්ට්‍රෝඩ යදුවා. එයාගේ නම තමයි කාබන් ඉලෙක්ට්‍රෝඩ. මේ දවස්වල 11 ශ්‍රේණියට කරගෙන යන්නේ මේ පාඩමමයි. මේක ගැඹුරට පාඩම කතා කරගෙන යනවා එයාලගේ. ඒ ඉලෙක්ට්‍රෝඩ දාලා කාබන් ඉලෙක්ට්‍රෝඩ දාලා මම මෙතනට බැටරියක් හයි කරනවා. බැටරි දෙකක් විතර හයි කරමු අපි. තව බල්බ් එකක් හයි කරනවා. කැමති නම් ඇමීටරයක් හයි කරන්න පුළුවන්. බල්බ් එකක් හෝ ඇමීටරයක් හයි කිරීමේ අරමුණ තමයි විශේෂ ඇමීටරයක් හයි කරන්නේ ධාරාව ගමන් කරනවාද කියලා චෙක් කරන්න. කරන්ට් එක යනවාද කියලා සරල භාෂාවෙන් කිව්වොත්. බල්බ් එකක් හයි කරාමත් ඒකමයි අරමුණ. බල්බ් එක පත්තු වෙනවා යනු ඒකෙන් කරන්ට් එක යනවා කියන අර්ථයෙන්. මම ඊළඟට කරන්නේ මොකද්ද? මම මේකට යොදනවා මම මේ මාධ්‍යයක් විදියට යොදනවා එක් ද්‍රාවණ. මට යොදන්න පුළුවන් ඒකට ආශ්‍රිත ජලය. ඒ වගේම තමයි තව එකක් ඊළඟට දාන්න පුළුවන් ඒක අයින් කළ ලුණු ටිකක් ලුණු ද්‍රාවණයක්. එහෙම නැත්නම් කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. ඒ වගේම භූමි තෙල් ටිකක් සීනි ද්‍රාවණයක්. මෙහෙම යොදනවා. මම ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්නෙට ඔයගොල්ලන්ගේ ටියුට් එකේ දක්වලා තියෙනවා අයනික හා සහසංයුජ සංයෝගවල ಗುಣ කියන යටතේ විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කිරීම. ඇත්තටම මම මේ බලන්න යන්නේ මේ මාධ්‍ය හරහා විද්‍යුතය ගමන් කරනවාද කියලා. ඒ කියන්නේ මේ දාන ද්‍රාවණයේ විද්‍යුතය යනවා යනු ඒක අයනික සංයෝගයක්. අයනික කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ කරන්ට් එක කියන්නේ ධන ඍණ ස්වභාවයේ කෙනෙක්. ඇත්තටම කරන්ට් එකේදී යන්නේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාය. ඒ ඍණායට යන්න ඉඩකඩ දෙනවා නම් ඒක විද්‍යුත් සන්නායක. කරන්ට් එක යන්න ඉඩ දෙනවා නම් ඒක විද්‍යුත් සන්නායක. අන්න ඕක බලන්න තමයි හදන්නේ. මේ වගේ මම ඇටෝමක් සකස් කරගත්තා. ඒ ඇටෝමට බීකර 4ක් ඕන. මම 4ක් භාවිතා කරලා පෙන්නුවේ නැහැ. එකක් භාවිතා කරේ. 4ක් භාවිතා කරන මේ ද්‍රාවණ 4 වෙන වෙනම දාන්න. ඒ වගේම මම කාබන් කූරු දෙකක් භාවිතා කරලා තිනවා මෙතනදී. ඒ වගේම තමයි බල්බ් දෙකක්, බල්බ් එකක් තියුණත් ඇති, දෙකක් තියුණත් ඇති කමක් නැහැ. ඒ වගේම බැටරි කෑලි දෙකක්, වියලි කෝෂ දෙකක් තියෙනවා, සන්නායක කම්බි වයර් තියෙනවා. ඒ වගේම ඔන්න ද්‍රාවණ තියෙනවා සාමාන්‍ය ලුණු ද්‍රාවණයක්, සීනි ද්‍රාවණයක්, කොපර් සල්ෆේට් ආශ්‍රිත ජලය. සීනි ලියලා නැහැ, සීනි තියෙනවා. මෙන්න මේ වගේ ඊළඟ ක්‍රමවේදය ඔයගොල්ලන්ට කියලා තිනවා. හොඳට බලන්න ටියුට් එක. සමාන බීකර 4ක් ගෙන ABCD ලෙස නම් කරන්න.
ඇයි නම් කරන්නේ අපි හදිසියවත් මේ එහෙකට ජලය දාලා අනිත් එක ලුණු දැම්මොත් ලුණු දැම්මේ මොකටද කියලා හොයාගන්න බෑ. ඒ නිසා එක්කෝ ඒ නමින් නම් කරනවා නැත්නම් ABCD කියලා පැහැදිලිවම නම් කරනවා. නම් කරලා A එකට ලුණු දානවා, B එකට කොපර් සල්ෆේට් දානවා, C එකට සීනි දානවා. ඒ වගේම D බීකරයට ජලය එකතු කරනවා. කළා එක් බීකරයට රූපය දැක්වෙන විදිහට කාබන් කුරු යොදාගෙන පරිපතයක් සකස් කරනවා. ඒක බල්බය දැල්වේ දැයි නිරීක්ෂණය කරනවා. හරිද? එතකොට කාබන් කුරු දානකොට අනිවාර්යයෙන්ම මේක හොදලා තමයි ඊළඟට දාන්න ඕන නැත්නම් මේ පරීක්ෂණය අසාර්ථකයි. ඒ නිසා කාබන් කුරු දෙක නිසා එකම උඩ තියෙන ඇටෝම ගලවලා තව එකකට දාන්න පුළුවන්. මේක කරාම මේ ක්‍රියාදාමය කරාම මේ බල්බ් එක පත්තු වෙනවා නම් ඒකේ කියවෙන්නේ මේ ද්‍රාවණය හරහා කරන්ට් එක යනවා. ද්‍රාවණය හරහා කරන්ට් එක යනවා කියන විද්‍යුත් සංනායකයක් ඒක ඒ ද්‍රාවණය. අන්න ඕක පරීක්ෂා කරන්න තමයි අපි මේ හදන්නේ. ඔන්න ඔතන ඕගොල්ලෝගේ ටියුට් එකේ පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා කොටුවක ඉඩ ප්‍රමාණයක්. ඒ ඉඩ ප්‍රමාණය මෙන්න මේ රූප සටහන. චූටි සරල රූප සටහන. මේක අපි ඉක්මනටම දාගමු මේ රූප සටහන. ඉතාම සරල එකක් තියෙන්නේ. අන්න ඒ රූප සටහන දාලා අපි ඊළඟට චූටි විස්තරයක් ලියන්න තියෙනවා. මම ඒක ඊළඟට කියන්නම්. පොඩි නම් කිරීම් කීපයක්ත් කරන්නම් තව. මේක ද්‍රාවණය, මේක බීකරය, මේක බල්බය, මේක කෝෂ. අපි එතන රූපයක් අඳගමු. හරි. එතන යට වාක්‍ය කිහිපයක් ලියාගමු. වාක්‍ය කිහිපයක්. ඉහත පරීක්ෂණය අනුව කොපර් සල්ෆේට් හා ලුණු ද්‍රාවණ ද්‍රාවණය ලෙස යොදාගත්තේ නම්
ඒ තුලින් විදුලිය ගමන් කරන බව ඒ තුලින් විදුලිය ගමන් කරන බව ඔප්පු වේ ඊළඟට නමුත් ආශ්‍රිත ජලය හා සීනි ද්‍රාවණය යෙදූ විට විද්‍යුතය සන්නායනය නොවේ. එනම් වෙනින් පාඩකින් ලියමු. එනම් අයනික සංයෝග තුලින් විද්‍යුතය සන්නායනය කරන බව පැහැදිලි වේ. අයනික සංයෝග තුලින් විද්‍යුතය සන්නායනය වන බව පැහැදිලි වේ. හරි. මම ඔයගොල්ලන්ට කිව්වා ගෙදරදී පිටු අංක 181 පිටුවේ වගුව දාන්න කියලා. සහ ඊළඟට එහා පැත්තේ තියෙන ඔයගොල්ලන්ගේ ටියුට් එකේ අයනික සංයෝගවල ලක්ෂණ හා ඒ වගේම තමයි අනිත් එක දක්වලා තියෙන සහසංයෝජ බන්ධනවල ලක්ෂණ කියලා. එහෙම එකක් දක්වලා තියෙනවා. හරිද? එතකොට අපි චුට්ටක් ඒකත් බලලිමු. මේ අර කිව් විදිහට බන්ධන ආකාර මේ අතරම තියෙන අර අන්තරණුක ආකර්ෂණ මේ ජලය එක්ක තීච්ඡ බන්ධන නේ අන්තරණුක බන්ධන. ජලයත් එක්ක තියෙන බන්ධන. මම මේක ඉක්මනට යවනවා නැත්නම් ඔයගොල්ලෝ බන්ධන ගන්න හොයාගන්න. හරි. ජල අණුවත් එක්ක එක අණුවක් එක තව කීයක් තියෙද කියලා. හරි. මේ බලාගන්න. අයනික සංයෝගවල ලක්ෂණ ටික මම කියන්නේ යන්නේ. අයනික සංයෝග ගත්තාම හොඳට මතක තියාගන්න මේ ලක්ෂණ ගොඩාක් වැදගත්. මේ මතක තියාගන්න පළවෙනිම දේ තමයි අයනික කියන්නේ ධන ඍණ වලින් සමන්විත වෙන්නේ. ඒක ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම අයනික සංයෝග ලුණු ගැන මතක තියාගන්න. මේක කාමරුෂ්ණත්වයේ බොහෝ ඒවා ස්පටිකාකාරයේ තියෙනවා. හරිද? කාමරුෂ්ණත්වයේ අයනික සංයෝග වලට ඔයගොල්ලෝ පාඩම් කරන හරිය ලේසි ක්‍රමය තමයි උදාහරණයක් මොකක් හරි මතක තියාගන්න. ඒතර මෙතනට අනුව හොඳට බලන්න අයනික සංයෝග කාමරුෂ්ණත්වයේ බොහෝමයක් සංයෝග ඝන ස්පටික ලෙස තියෙනවා. ඒ වගේම ඉහළ ද්‍රවාංක හා තාපාංක. ඒ කියන්නේ ද්‍රව බවට පත් කරන්න සහ වාෂ්ප බවට පත් කරන්න විශාල උෂ්ණත්වයක් ඕන. හරි. විශාල උෂ්ණත්වයක් ඕන. හිතා ගන්න බෑ. ඔයගොල්ලෝගේ අර ඉහළ වගුවෙත් ඇත්තට මේක දක්වලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඍණාගයන් පෙන්වලා තියෙන සාසන්නිජ බන්ධන. ධනාගයන් පෙන්වලා තියෙන අයනික බන්ධන. ඒ වගේම ඝන අවස්ථාවේ විද්‍යුතය සන්නායනය වෙන්නේ නැහැ. ඝන අවස්ථාවේදී විද්‍යුතය යන්නේ නැහැ. නමුත් ජලීය ද්‍රාවණය හා විලීන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය වෙනවා. ඒකේ තේරුම තමයි ලුණු ස්පටික වෙලාවේදී ඒකට වයර් හයි කරාට කරන්ට් එක යන්නේ නැහැ. හැබැයි ලුණු ටිකක් වතුරේ දිය කළා මම කලින් කරා වගේ පරීක්ෂණාත්මකව පෙන්නුවොත් ඒ හරහා කරන්ට් එක යනවා. අන්න ඔක හොඳ පොයින්ට් එකක් MCQ වල පටලවනම තැන. විශේෂයෙන් අහන තැන. ඒතර හොඳට මතක තියාගන්න ඝන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය වෙන්නේ නැහැ. ජලීය ද්‍රාවණ වලදී හා විලීන ද්‍රව තුලින් විද්‍යුතය යනවා. බොහෝ අයනික සංයෝග ජලයේ දිය වෙනවා. හොඳට මතක තියාගන්න. ලුණු ගැන මතක තියාගන්න කිව්ව එකයි බොහෝ ඒවා ජලයේ දියවීමේ හැකියාවක් තියෙනවා.
අයනික සංයෝග වලට. ඒක හොඳට මතක තියාගන්න. සහසන්නිජ බන්ධන වලට එන්න. සහසන්නිජ සංයෝග වල ලක්ෂණ තමයි බොහෝ විට පරමාණු කිහිපයකින් සමන් වෙච්ච අණු තියෙන්නේ. මේක කාම රුෂ්ණත්වයේදී සහසන්නිජ සංයෝග වායු හා ද්‍රව ලෙස තියෙන්නේ. කවදාවත් සහසන්නිජ බන්ධන තියෙන ඒවා ඝන අවස්ථාවේ පීඩනෝ අඩුයි. කාම රුෂ්ණත්වයේදී ගොඩාක් වෙලාවට මේක තියෙන වායු හෝ ද්‍රව. විශේෂයෙන් ජලය මතක තියාගන්න. ජලය අනිවාර්යයෙන්ම සහසන්නිජ බන්ධන තියෙන එක ද්‍රවයක්. ඒ වගේම සහසන්නිජ සංයෝග වල තාපාංක ද්‍රවාංක අඩු වගේක් තියෙනවා. දැන් ජලය නම් 100යි. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න වෙනත් ද්‍රාවණයක් ගපු උදාහරණයක් විදිහට මම ගන්නම් සෝඩියම් ක්ලෝරයිඩ්. ඒකේ තාපාංකය 1413. ඒ කියන්නේ උෂ්ණත්වය 1413 සෙල්සියස් වලට රත් කරොත් තමයි ඒක වාෂ්ප වෙන්නේ. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න ජලය හැබැයි 100 දී වාෂ්ප වෙනවා. ඒ නිසා සමහර සහසන්නිජ සංයෝග දෙන ජලයේ අර කිව්වා වගේ ජලය කියන එක විශේෂයෙන් තාපාංක ද්‍රවාංක අඩුයි. ඒ වගේම සමහර සහසන්නිජ සංයෝග ජලයේ දිය වෙනවා. ඒකට හේතුව ද්‍රවීයතාවය. හරිද? ඒකට හේතුව ද්‍රවීයතාවය. හරිද? ඇතැම් සහසන්නිජ සංයෝග ජලීය ද්‍රවණයේ විද්‍යුත් සංනයනය නොකරයි. සමහර ඒවා කරන්ට් එක යවන්නේ නැහැ. යවන ඒවාත් තියෙනවා. නමුත් බොහෝ බහුතර ඒවා ජලයත් එක්ක දැම්මට පස්සේ ඒක ජලීය ද්‍රවණ හැදුවාම කරන්ට් එක යන්නේ නැති අවස්ථා තියෙනවා. ඔන්න ඔබ තමයි සහසන්නිජ සංයෝග වල ලක්ෂණ සහ අයනික සංයෝග වල ලක්ෂණ. මේ පොයින්ට් ටිකත් ඔයගොල්ලෝ ඒ අත ඉඩ තියපු තැන්වල චූට්ටක් දාන්න ඕන. මේක ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන 181 පිටුවේ ඒ කොටස දාන්න ඕන. ලොකු දේවල් කියපන්නේ නැහැ. හරිය සරල පොයින්ට් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් එමු. ඔයගොල්ලෝගේ ටියුට් එකේ තියෙනවා 2018 O level පේපර් එකේ ප්‍රශ්න නම්බර් 30 වෙනි ප්‍රශ්නේ ආපු ප්‍රශ්නයක්. මට ඒකට ආන්සර් එක කියන්නකෝ. මේ ඔයගොල්ලෝගේ O level වල 2016 න් පස්සේ ඇවිල්ලා තියෙන්නේ මේ දෙක විතරයි. හරිද? 2018 සහ 2019 මේ දෙක ඇවිල්ලා තිනවා. මම 21 මෙතන අන්තර්ගත කරලා නැහැ හැබැයි. කමන්නේ 18 මෙහෙම ප්‍රශ්නයක් අහලා තිනවා. මේකට ආන්සර් එක මොකක්ද? මම ප්‍රශ්නය උනන් කියන්නේ x හා y යන මූලද්‍රව්‍ය තුනෙහි හයිඩ්‍රජන් වල ලුයිස් ව්‍යුහ මෙහි ඇත. මේ වගුවට අනුව xyz වල නියෝජනය කරන්නේ කවුද කියලා අහන්න. xyz ලෙස නියෝජනය කරන්නේ කවුද කියලා අහන්න. පොඩක් ආන්සර් එක දෙමු බලන්න. දන්න කෙනෙක් ඉන්නවනේ. මේ O level වල ඕගොල්ලෝගේ මේ පාඩමට අනුකූලව අහපු ප්‍රශ්නයක්. මේ පාඩමට අනුකූලව අහපු ප්‍රශ්නයක්. හරිද? මේ තුන. x y z කවුද? මේ O level වල අහපු එක. කවුරු විය හැකිද? x කියලා x කවුද කියලා හොයාගන්නේ කොහොමද? මෙන්න මේකයි. x වටා 1 2 3 4යි බන්ධනය වලට දායක වෙච්ච දෙන්නෙක් ඉන්නවා ඉලෙක්ට්‍රෝන. හරිද? ඒ කියන්නේ 1 2 3 4 5යි 6යි. ඇත්තටම x ගේ වටා ඉලෙක්ට්‍රෝන 6ක් තින්නේ. මෙයා 6 වෙනි කාණ්ඩයේ කෙනෙක්. මෙයා 6 වෙනි කාණ්ඩයේ. 6 වෙනි කාණ්ඩයේ ඉන්නේ ඔක්සිජනුයි සල්ෆයි විතරයි. ඔයගොල්ලෝගේ මට්ටමට ගන්න. එහෙනම් මේ දෙන්නගේ කෙනෙක් ෂුවර් පිට මේ දෙන්න කෙනෙක්. එහෙනම් කවුරු විය හැකිද? අනිවාර්යයෙන්ම ඔක්සිජන්. very good. ඔක්සිජන් විය යුතුමයි. මොකද මෙයාගේ ඇත්තම ව්‍යුහය මං ඇන්දොත් මේකේ අපිට ලියන්න තියෙන්නේ H2O. දැක්කද? ඒ ආශ්‍රිතව දීලා. y කියන කෙනා බලන්න. 1 2 3 4 5යි. මම මේ ගණන් කරන විදිහ හොඳට බලන්න. හොඳේ? 1 2 3යි 4යි 5යි. ඇයි මේ බන්ධනයකදී එකක් එක්ක ගණන් කරන්නේ? හේතුව තමයි බන්ධනයට දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. මේ අනිත් කෙනා හයිඩ්‍රජන් ගෙන. මේ තනි ඉරක් යන ඉලෙක්ට්‍රෝන දෙකක්. එක්කෙනෙක් මෙයාගේ අනිත් කෙනා තමයි මෙයාටයි තියෙන්නේ. ඒ අනුව පහක් ඉන්නේ පස්වන කාණ්ඩයට අදාළව අපේ ඉන්න මූලද්‍රව්‍ය නයිට්‍රජන් හා ෆොස්ෆරස්. මම දන්නවා ඔයගොල්ලන්ට මෙහෙම එකපාර පස්වන කාණ්ඩයේ අර එක කාණ්ඩේ මෙහෙම කියන්න බෑ කියලා. ආවර්තිත අවගු අනිවාර්යයෙන්ම තියෙන්න ඕන තමන් ගාව. අග්ගාලා ලියා ගන්න ඕන. ඒකයි මේ ප්‍රැක්ටිස් කරවන්නේ. එහෙනම් මෙයා නයිට්‍රජන් වෙන්න ඕන. මේ ඇත්තටම ඉන්නේ ඇමෝනියා. හරිද? NH3 ගේ ව්‍යුහය. මෙතන ඉන්නේ කවුද? 1 2 3 4 හතර දෙනෙක්. ඒ කියන්නේ හතරවන කාණ්ඩයේ අය කාබන් හා සිලිකන් තමයි ඉන්නේ. එහෙනම් මේ කාබන් වෙන්න ඕන. මේ ඇඳලා තින්නේ CH4 කියන එක. CH4. හරි. එහෙනම් මේ ඔක්සිජන් නයිට්‍රජන් කාබන් තමයි දක්වලා තියෙන ඔයගොල්ලෝගේ ප්‍රශ්නය අනුව. ඊළඟට 2019 8 වෙනි ප්‍රශ්නේ
දැන් පළවෙනි 10 දෙනා අතරේ අහලා තිනවා මේ ප්‍රශ්නය. මේ පාඩමින් අහපු ප්‍රශ්න. ඒකේ අහලා තිනවා පහත 94 සහසන්නිජ බන්ධන දෙකකින් සැදුම් අණුව කුමක්ද? උත්තර දෙක තියෙනවා ක්ලෝරින් තියෙනවා CH4 තියෙනවා මීතේන් තියෙනවා HCl තියෙනවා H2O තියෙනවා. අහන්නේ සහසන්නිජ බන්ධන දෙකකින් සැදිච්ච එක්කෙනා කවුද මේ? සහසන්නිජ බන්ධන දෙකකින් සහසන්නිජ බන්ධන දෙකකින් බලමු. මෙයා මෙන්න සහසන්නිජ බන්ධන 1යි. මෙයාගේ සහසන්නිජ බන්ධන කීයද? 4යි. මෙයාගේ සහසන්නිජ බන්ධන 1යි. මෙයාගේ සහසන්නිජ බන්ධන 2යි. කවුද සහසන්නිජ බන්ධන දෙකකින් හැදෙලා තියෙන්නේ? ජලාණු. මෙන්න බන්ධන දෙකක් තියෙනවා. දැක්කද? හරි සරල ආන්සර්ස් ගන්න තියෙන්නේ. නමුත් පොඩ්ඩක් චූටි දෙයක් මේක කරන්න ඕනේ. බලන් ගියම මේ පාඩමෙන් අහන ප්‍රශ්න මාර ලේසි. හැබැයි පාඩම ගොඩක් දිගව ආවා. හරිද? දිගව ආවා. මොකද බේසික් සෑම කාරණේම ඔයගලන්ට සාකච්ඡා වුණා. හැම කාරණේම අස්සම් මුල්ලන් නෑරම මේකේ සාකච්ඡා වුණා. ඉතින් ඒ ආශ්‍රිත ඔයගලන්ට සාකච්ඡා කරා. මේ ප්‍රශ්නේ මේ විදිහට එන්නේ මේකේ සාසනජ බන්ධන 4ක් තියෙනවා. අර එහා එක්කෙනාගේ තමයි 2ක් විදිහට තියෙන්නේ. හරිද? 2ක් විදිහට තියෙන්නේ. මෙයාගේ විතරයි. හරි. එහෙනම් අපි අදට පන්තිය අවසන් කරනවා. ඔයගොල්ලෝ ප්‍රකාශ විද්‍යාව පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මම ලින්ක් එක දැන් දානවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අර කිව්වා වගේ අර ප්‍රශ්න ගැන හිතන්න. ප්‍රශ්න දෙකක් අදට ඇහුවා. එකක් තමයි හොරවංගුවේ සංසිද්ධියක් ගැන ඇහුවා සහ අනිත් එක තමයි ජලාණුවට කොච්චර තවත් ජලාණු කී දෙනෙක් අන්තර් අණුකාකර්ෂණ බල විදිහට තියාගන්න පුළුවන්ද කියන එකත් ඇහුවා. අපි ඊළඟ සතියේ ඔයගොල්ලෝගේ පළවෙනිදා එළඹෙන්නේ නේද? ඕගස්ට් පළවෙනිදා. එදා අපි පටන් ගන්නවා අලුත් පාඩමක්. ගොඩාක් වෙලාවට මම සෙකන්ඩ් පාර්ට් එකට යනවා. සෙකන්ඩ් පාර්ට් එකේ අගම පාඩම වෙන්නත් පුළුවන්, ප්‍රවේණීය වෙන්නත් පුළුවන්. නැත්නම් ජීව අඛණ්ඩතාවය හෝ එහෙම වෙන්නත් පුළුවන්. කොහොම හරි බයෝ පාඩමක් පටන් ගන්න. ඒ නිසා සූදානම් වෙන්න. ජීව විද්‍යාව පොත ඔයගොල්ලෝ සූදානම් කරගන්න. ඒ ආශ්‍රිතව පාඩම් කියවගෙන ඉන්න. ඒතර වඩාත්ම පාසුවේ මම ඒක දැනුවත් කරනවා ඔයගොල්ලෝ ගෲප් එකේ. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න. අපි මේ වගේ මේ පාඩම් කොටස් ඉවර කරනවා. මම කිව්වා වගේ අමාරු කොටස් අනිවාර්යෙන්ම අහන්න. ඒතර මට ලේසි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළ මේකට. එහෙනම් අපි අදට අන්තිම අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.